समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मुक्दं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेशारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु दस बलधरस्स चतुवेशारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेशारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स सद्धर्म श्रावक කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අදත් සියලු දෙනාම මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ ධම්ම නදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන සත්පුරුෂ දායක පින්වත් පිරිස සද්ධර්ම දානමය පින්කම සම්පූර්ණ කරගන්නවා. ඒ වගේම ධර්මදේශනා වැඩසටහන් මාලාව සංවිධානය කරන දේශප්‍රිය මැතිතුමා, දේශප්‍රිය මැතිණිය, දූදරුවන් ඇතුළු සත්පුරුෂ පිරිස සද්ධර්ම දානමය පින්කමමයි සම්පූර්ණ කරගන්නේ. මේ මොහොතේ රැස්වන සියලු දෙනාමත් සද්ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා ඔබ සියලු දෙනාමත් උතුම් වූ ධර්ම ශ්‍රවණානිසංසය අත්පත් කරගන්න සූදානම් වෙන මොහොතේ මහත් වූ බලාපොරොත්තුවක් මුදුන්පත් කරගෙනම ධර්මයේ ශ්‍රවණය කරමු. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම අපි සද්ධර්ම ශ්‍රවණය කරමු.
පින්නතුනි අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ අපේ බුදුරජාණන් වහන්සේ විශාකා මහ උපාසිකාව විසින් වර 8ක් තමන්ගේ මාලිගාවේදී බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලපු අවස්ථාවේ ඒ වර 8 සුදුසු වූ කැප වූ වර 8ක් නිසා ඒ වර 8 දානය කරලා භික්ෂූන් වහන්සේලා ඒ පිළිබඳව බොහොම සතුටින් කතා කරපු වෙලාවේ මහණෙනි විශාකාව අද විතරක් නෙමෙයි පෙරත් මගෙන් වර ලැබලා තියෙන බව සිහිපත් කරමින් සුරුචි ජාතකයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. ඒ සුරුචි ජාතක කතාව ටිකක් සාකච්ඡා කරමින් අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුණා. අපි අද එතන ඉඳලා මේ ධර්ම දේශනාව ඉදිරියට පවත්වන්න කල්පනා කරනවා. අපි එදා සිහිපත් කළා මිතිලා නුවර සුරුචි රජුරවන්ට පුතෙක් හිටියා සුරුචි කියලා. බරණස් නුවර බරණස් රජුරවන්ගේ පුතා බ්‍රහ්මදත්ත. ඒ දෙන්න එකට එකතු වෙලා තක්ෂලාවේ අධ්‍යාපනය හැදෑරුවා. කෙටි කාලයකින් අධ්‍යාපන කටයුතු නිමා කරලා ගුරු ගෙදරින් සමු අරගෙන නැවත මේ දෙන්න මගදී දෙපැත්තට බෙදලා යන්න ගියා. ඒ යන වෙලාවේ සාකච්ඡා කරගත්ත අපි දෙන්නගේ මිතුදම හැමදාම රැඳෙන්න ඕනේ. ඒ වගේම දෙන්න සාකච්ඡා කළා අපි දෙන්නට දුවෙක් පුතෙක් ලැබුණොත් ඒ දෙන්න විවාහ කරවලා මේ මිතුදම ඥාති පරපුරක් බවට පත් කරගන්න ඕනේ. ඒ තීරණයෙන් තමයි පිටත් වුනේ. මිතිලා නුවර රජ වෙච්ච සුරුචි කුමාරයාට පුතෙක් ලැබුණා. ඒ පුතාට නම තිබ්බෙත් සුරුචි කියලාමයි. එතකොට මහ සුරුචි රජුරුවන්ගේ පුතත් සුරුචි මුණුබුරත් සුරුචි. ආන් ඒ සුරුචි කුමාරයයි බ්‍රහ්මදත්ත කුමාරයාගේ දුවයි විවාහ කරන්න කල්පනා කළා. ඒ දුවගේ නම සුමේදා. නමුත් බ්‍රහ්මදත්ත රජුරුව කාන්තාවකට මේ ලෝකේ තියෙන වේදනාකාරීම දුක මොකක්ද කියලා අහලා ඒක තමන්ගේ බිසවකින් දැනගත්තා සපත්නි රෝසය. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියාට සමාන භාර්යාවන් ඉන්නවා කියලා දැනගන්නකොට ඇති වෙන දුක. එහෙනම් රජෙකුට දුව දුන්නොත් රජෙකුට තවත් භාර්යාවෝ ඉන්නවමයි. ඒ හින්දා දුව මිත්‍රයාට නොදෙන්න තීරණය කළා. නමුත් සුරුචි රජුරුව තමන්ගේ මිත්‍රයත් එක්ක කරගත්ත සාකච්ඡාවට අනුව ඔහුට දුවක් ඉන්න බව දැනගෙන පණිවිඩය යවුවා. එහෙන් පණිවිඩය ලැබුණා මෙන්න මේ හේතුව හින්දා දුව දෙන්න විදිහක් නැහැ කියලා. නමුත් සුරුචි කුමාරයා සුමේදා කුමාරියගේ රුවගුණ අහලා මට වෙනත් බිසෝවරු නැතුවට කමක් නැහැ ඇය විතරක් ලැබුණාම ඇති කියලා තීරණය කරලා කොහොම හරි පොරොන්දුවක් දුන්නා වෙන අය විවාහ කරගන්නේ මෑ පමණයි විවාහ කරගන්නේ. එහෙම හිතලා පොරොන්දුවක් දීලා ඇය විවාහ කරගත්තා. මේක දීර්ඝ ආයුෂ තියෙන කාලයක්. ඇයත් එක්ක අවුරුදු 10000ක් ජීවත් වුණා. නමුත් තාම දුවෙක්වත් පුතෙක්වත් නැහැ. ඊට පස්සේ රටේ මිනිස්සු කලබල වුණා. ඒ මිනිස්සු ඇවිල්ලා රජමාලිගාවේ කලකෝලාහල කළා. රජුරුව එළියට ඇවිල්ලා ඇහුවා මොකද ඔය කලබලේ? රටවැසියෝ කිව්වා මහරජා ඔබ වහන්සේගෙන් පස්සේ මේ රට බාරගන්න ඔබට පුතෙක් නැහැ. නමුත් රජෙකුට කොච්චර විවාහ ජීවිත කරගන්න පුළුවන්ද? මිතිලා නුවර
යොදුන් 7ක් පළලයි. වට ප්‍රමාණයෙන් යොදුන් 300යි. වට ප්‍රමාණයෙන් යොදුන් 300ක් වුණාම මේ රටේ හැටියට රජුරවන්ට බිරින්දෑවරු ඉන්න ඕනේ 16000. ඉතින් මේ රජ පිරිස රටවැසියෝ කියනවා බිරින්දෑවරු 16000ක් විවාහ කරගන්න පුළුවන්කම තියාගෙන ඇයි ඔහොම ඉන්නේ කියලා. ඒ වෙලාවේ සුරුචි රජුරු කියනවා රටවැසියනි දැනගනින්න. මම පොරොන්දුවක් දුන්නා. මං කවදාවත් පොරොන්දු කඩ කරන්නේ නැහැ. මෑයට පොරොන්දු නා ඇය මිස වෙන භාර්යාවක් නැහැ කියලා. ඒ හින්දා මං මේ පොරොන්දුව කඩන්නේ නැහැ කියලා රජුරු ඇතුළට ගියා. ඒක සුමේදා දේවිය අහගෙන හිටියා. මගේ ස්වාමියා මොනතරම් සත්‍යවාදීද? ඔහු ඒ පොරොන්දුව කඩන්නේ නැහැ. නමුත් ඔහුට තවත් විවාහ කරලා දෙන්න මම බාර ගන්න ඕනේ. මම මාතෘ භාර්යා ස්වභාවයේ ඉන්නවා. ආන් ඒ නිසා ඇය ශාස්ත්‍රීය කුලයෙන් කන්‍යා වූ 10යි. ඒ වගේම අමාත්‍ය කුලයෙන් කන්‍යා වූ 10යි. සිටු කුලයෙන් කන්‍යා වූ 10යි. තවත් නොයෙක් කුල වලින් කන්‍යා වූ 1000කුයි ගෙනල්ලා 4000ක් රජුරවන්ට විවාහ කරලා දුන්නා. ඒ 4000 විවාහ කරලා දීලා අවුරුදු 10000ක් ගෙවුණා. ඒ 4000ටම දරුවෝ නැහැ. තවත් 4000ක් විවාහ කරලා දුන්නා. අයත් අවුරුදු 10000ක් ගෙවුණා. ඒ 4000ටත් දරුවෝ නැහැ. තවත් 4000ක් විවාහ කරලා දුන්නා. අවුරුදු 10000ක්ම බැලුවා. ඒ 4000ටත් දරුවෝ නැහැ. දැන් 12000ක් බිරින්දෑවරු. තවත් 4000ක් විවාහ කළා. ඒ 4000 එක්කත් අවුරුදු 10000ක් හිටියා. ඒ ඇයිටත් දරුවෝ නැහැ. එතකොට දැන් එතන අවුරුදු 40000ක් ගෙවුණා. 10000 අවස්ථා 4යි 40000යි. සුමේදා දේවිය විතරක් විවාහ කරගෙන අවුරුදු 10000යි 50000යි. අවුරුදු 50000ක් ගියා දරුවෙක් නැහැ. මිනිස්සු ආයෙත් උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. මහරජා ඔබේ භාර්යාවන්ට කියන්න දරුවෝ ප්‍රාර්ථනා කරන්න කියලා. දැන් අරගොල්ලොන්ට කීවා රජුරෝ එහෙනම් දරුවෝ ප්‍රාර්ථනා කරන්න. දැන් මේ බිරින්දෑවරු සමහරු දෙවියන්ට කියනවා. සමහරු වෙනත් මිත්‍යා දෘෂ්ටික වෘතවල යෙදිලා ඉන්නවා. නොඑක් ක්‍රම අනුගමනය කරමින් දරුවෝ වෙනුවෙන් යාඥා කරමින් යෙදෙනවා. සුමේදා දේවිය විතරක් ඇයටත් දරුවෝ ප්‍රාර්ථනා කරන්න කිව්වා. ඇය මනාව නාලා පිරිසිදු වෙලා සිල් සමාදන් වෙලා දරුවෙක් ප්‍රාර්ථනා කර හිටියා. ඇගේ සීලේ ආනුභාවයෙන් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පාණ්ඩු කම්බල ශෛලාසනේ රත් වුණා කියලා සඳහන් කරනවා. ආන් ඒ වෙලාවේ මේ කාරණාව බලලා තාපස වේශයක් අරගෙන සුමේදා දේවියට දරුවෙක් දෙන්න කල්පනා කළා. කවුද යවන්නේ මනුස්ස ලෝකේ උපදින්න? සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දෙව්ලොව දිහා බලහම මහා පුණ්‍යවන්ත දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. හැබැයි දැන් චුත වෙලා වෙනත් උසස් දිව්‍ය තලයකට යන්නයි ලෑස්තියි. ඒ වෙන කවුරුවත් නෙමෙයි නලකාර දිව්‍ය පුත්‍රයා. දිව්‍ය ලෝකේ ආත්ම ගණනාවක්. ඉහළම දිව්‍ය තලයේ ඉඳලා පල්ලෙහැම දිව්‍ය තලයට එනවා. පල්ලෙහැම දිව්‍ය තලයේ ඉඳලා ඉහළටම යනවා. නැවත ඉහළ ඉඳලා පල්ලෙහැට එනවා. පල්ලෙහැ ඉඳලා ඉහළට යනවා. ඒ කියන්නේ ආයුෂ පිරෙන්නේ දෙව්ලොවින් චුත වෙන්නේ නැහැ. බැස්සත් පහළට තවත් දිව්‍ය තලයකට. චාතුම් මහරජිකයට ඇවිල්ලා මනුස්ස ලෝකේ නම් හුඟක් අය චාතුම් මහරජිකේ ඉන්නත් පින් නැති හින්දා තමයි මනුස්ස ලෝකෙට බැහැලා ඉන්නේ. ඉතින් මෙහෙ ඉඳගෙනත් පින් කලේ නැත්තම් අපිට බහින්න තවත් ලෝක 4ක් තියෙනවා. නරක, තිරිසන්, പ്രേත, අසුර.
හැබැයි අර දිව්‍ය පුත්‍රයා චාතුම් මහරජකෙන් බහින්නේ නැවත නගින්නේ උඩට. දැන් ලෑස්ති වෙලා ඉන්නේ තව ටික දවසකින් චුත වෙලා ආයෙත් උඩට යන්න. සක්‍ර දේවේන්ද්‍ර ගිහිල්ලා කතා කළා. කතා කරලා කිව්වා නිදුකාණෙනි, දෙවියන්ට කතා කරන වචනයක්. නිදුකාණෙනි, හුඟක් දුක අඩුයි, දුකක් නැති වගේ. ඉතින් නිදුකාණෙනි, දිව්‍ය ලෝකෙත් තියෙන දුකක් තියෙනවා. ඒක මේ අපේ දුක වගේ එකක් නෙමෙයි. දෙවියන්ටත් චුත වෙනකොට දුක හිතෙනවා. හැබැයි හැම දෙවියෙකුටම දුක හිතෙන්නේ නැහැ. සමහර අය හරි සතුටින් ඉන්නේ චුත වෙන්න යනකොට ඇයි මෙහෙන් චුත වෙලා ඉහළ තලයකටයි යන්නේ. ආන් ඒ වාගේ දැන් මේ දෙවියටත් එහෙනම් දුකක් නැහැනේ. දැන් හෙටානින්ද චුත වෙලා යන්න ඉන්නේ උඩටනේ. ඉතින් ගිහිල්ලා නිදුකාණෙනි කියලා කතා කළා. කතා කරලා කිව්වා මනුස්ස ලෝකේ සුමේධා දේවියගේ කුසේ පිළිසිඳ ගන්න කියලා. නලකාර දිව්‍ය පුත්‍රයා සඳහන් කළා ස්වාමීනි මහරජතුමනි, මනුස්ස ලෝකේ කියලා කියන්නේ අසූචි වලක් වාගේ තැන. එහි ඉන්න මිනිස්සු පින් කර කර දිව්‍ය ලෝකෙන් උත්සාහ කරනවා. දිව්‍ය ලෝකේ ඉන්න මම එහි ගිහිල්ලා මොකට උපදිනවද කියලා. ඒ වෙලාවේ සඳහන් කළා දිව්‍ය ලෝකේ යම් සැපක් බලාපොරොත්තු වුණා නම් තිබුණා නම් ඒ සැප මනුස්ස ලෝකෙදි දෙන්නම් සුමේධා දේවියට අනුකම්පාවෙන් එහි යන්න කියලා. ඊට පස්සේ බාරගත්තා. දැන් එතකොට මේ මහා පුණ්‍යවන්ත දිව්‍ය පුත්‍රයා මේ ඉහළට පහළට දිව්‍ය ලෝකෙම සැරිසරන්න මොකද්ද මේ කරලා තියෙන පින්කම? වස් පින්කම. බලන්න පින්කමක තරම කටින පින්කමක් නෙමෙයි, වස් පින්කමක්. මම ඒකනේ කිව්වේ වස් පින්කමනේ දායකයන්ට පින් රැස් වෙන්නේ කියලා. කොයි කාලෙද මේ පින්කම කළේ? පෙර ඈත සංසාරේ දවසක තමන්ගේ කුලීකාරයොත් අරගෙන කුඹුර වපුරන්න යනවා. ඒ වපුරන්න යනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණා. ගඟ ඉවුරේදී. පසේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණට පස්සේ තමන්ගේ පිරිසට කිව්වා ඕගොල්ලෝ කුඹුරට ගිහිල්ලා වපුරන්න. මම බුදුරජාණන් වහන්සේත් එක්ක ගෙදර යනවා. බුදුරජාණන් වහන්සේ ගෙදර වැඩමවගෙන ගිහිල්ලා දහවල් දානි පූජා කරලා නැවත උන්වහන්සේත් එක්ක ගංගා තීරයට ආවා. වැඩම කරවගෙන ඇවිල්ලා වස් කාලේ එළඹෙන්න ළඟයි වස් වසන්ද තැනකුයි හොයන්නේ. තාත්තයි පුතයි එකතු වුණා. දිඹුල් ගස් කැපුවා. එව්වා බිම වටේට හතරැස් විදිහට බිම තිබ්බා. මේ දෙන්න ඒ කාලේ බටලී වලින් වැඩ කරලා ජීවත් වෙන බට කර්මාන්තකාරයෝ. බටගස් කපාගෙන ඇවිල්ලා අර දිඹුල් කොට විදලා පෑහෙන්නම බටගස් හිටෙව්වා දිඹුල් කඳ උඩ. එතකොට බිත්ති එව්වට හරහට ලී බැඳලා ලස්සනට දොරවල් තියලා හොඳ වහලා හදලා හරි ලස්සන කුටියක් හැදුවා. දිඹුල් කඳන් අත්තිවාරම බිත්ති වලට බටලී. පසේ බුදුරජාණන් වහන්සේ වස් සමාදන් කරවලා වස් අවසානයේ 3 සිවුරු පූජා කරලා උන්වහන්සේ වැඩියා. පිළිවෙලින් පසේ බුදුවරු 7 නමක් මේ කුටිවල වඩා හිඳවගෙන උන්වහන්සේලාට උපස්ථාන කළා. ආන්ගේ උපස්ථාන කරපු පින තමයි මේ දිව්‍ය ලෝකෙට වෙලා භුක්ති විඳින්නේ. එදා තාත්තයි පුතයි තමයි වස් පින්කම කෙරුවේ. මේ නලකාර දිව්‍ය පුත්‍රයා කියලා කියන්නේ පුතා. සක්‍ර දේවේන්ද්‍රයන්ගේ ආරාධනාවෙන් සුමේධා දේවියගේ කුසේ ඇවිල්ලා පිළිසිඳ ගත්තා. සක්‍ර දේවේන්ද්‍රයෝ බ්‍රාහ්මණ වෙසක් අරගෙන රජ්ජුරුවන්ගේ උයනේ අර කාන්තාවෝ 16000ක් වෘත සමාදන් වෙලා දරුවෝ යදිනවා. අහසේ සක්මන් කරමින් දරුවෙක් කැමති කවුද කියා අහහා යනවා. අර කොම අත උස්සනවා. අත උස්සනකොට කිව්වා කාරු ගාවද සිල් තියෙන්නේ මොනවද ඕගොල්ලෝ රකින්න සිල්?
මං සීලවන්තියෙකුට විතරයි දරුවා දෙන්නේ. අත් ඔක්කොම පහලට වැටුණා. ඒගොල්ලෝ හැමෝම කිව්වා සිල් තියෙන කෙනෙකුට නම් දරුවා දෙන්නේ යන්න වෙන්නේ සුමේදා දේවිය ගාවට තමයි. ඇය ගාවට ගිහිල්ලා ඇගේ කුටියේ ඇරලා තිබුණ ජනේලෙ ගාව හිටගෙන කාරණාව කතා කළා. ඊට පස්සේ ඇගෙන් ඇහුවා රකින්න සිල් ගැන. ඊට පස්සේ සුමේදා දේවිය මේ වෙලාවේ තමන් ආරක්ෂා කරන සිල් ගැන සක්‍ර දේවේන්ද්‍රයන්ට කියනවා. ඒ සඳහන් කරනවා මම සුරුචි රජුරුවන්ගේ බිරිඳ වූ අගමෙහෙසිය වෙමි. යම් දවසක සුරුචි රජු මා රැගෙන ආවේද ඒ දැනට අවුරුදු දසදහසක් වේ. මම විවාහ කරගෙන අවුරුදු 10000යි. නමුත් දැන් අර කට්ටිය ඔක්කොම එක්ක වෙනකොට අවුරුදු 50000ක් වෙනවා. ඇය තනියම රජුරුවත් එක්ක හිටියා 10000ක් කල්. බ්‍රාහ්මණය ඒ මම විදේහ රට මියලු නුවර සුරුචි රජතුමන් කයින් වචනයෙන් යලි සිතින් හෝ ප්‍රසිද්ධිය හෝ නැවත රහසිගතව හෝ ඉක්මවා සිටුවේ නොවේ. මම රජුරුවත් එක්ක විවාහ වෙලා කොච්චර කාලයක්ද කයින්වත් වචනයෙන්වත් හිතින්වත් ප්‍රසිද්ධියවත් රහසින්වත් මම මගේ ස්වාමියා ඉක්මවපු එක දවසක්වත් නැහැ. මනාපති වෘතාවක මම ඒ විදිහටම පිහිටලා හිටියා. ඍෂිතුමනි මේ සත්‍ය වචනේ බලෙන් මට පුතෙකු උපදීවා බොරු කියන්නේ නම් මාගේ හිස හත්කඩකට පැලේවා. මම කියන්නේ ඇත්තක් නම් මට පුතෙක් ලැබෙයි. මං කියන්නේ බොරුවක් නම් මගේ හිස හත්කඩකට පැලී. බ්‍රාහ්මණය ස්වාමියාට ප්‍රිය වූ ස්වාමියාගේ මවද පියාද යන ඔවුන් යම්තාක් ජීවත්ව සිටියහුද ඒතාක් මා හික්මවන්නෝ වූහ. මගේ ස්වාමියාගේ අම්මා තාත්තා ජීවත් වෙලා හිටපු කාලේ ඒ අයට මගෙන් වෙන්න තිබ්බනම් යම් යුතුයකමක් ඒ යුතුයකම් ටික මං නොපිරිහෙලා මනාව සම්පූර්ණ කළා. මම අහිංසාවෙහි ඇලුනේ වෙමි. ඒකාන්තයෙන් දහමෙහි හැසිරෙන්නීය. රෑ දවල් අනලස්ස ඔවුන්ට සලකා උවටැන් කළෙමි. මම ධර්මානුකූල ජීවිතයක් ගත කළා. අවිහිංසාවාදී ජීවිතයක් ගත කළා. මව්පියන්ටත් ඊටාම කරුණාවෙන් සැලකුවා. ඍෂිතුමනි මේ වචනේ සත්‍ය බලයෙන් මට පුතෙක් ලැබේවා. මම කියන්නේ බොරු නම් මගේ හිස හත්කඩකට පැලේවා. බ්‍රාහ්මණේ මට සමාන භාර්යාවෝ 16000ක් වෙත් ඈලා කෙරෙහි කෙදිනකවත් මා තුළ ඊර්ෂියාවක් නැහැ. මගේ ස්වාමියාට මං හා සමාන භාර්යාවෝ තව ඉන්නවා 16000ක්. කවදාවත් ඊර්ෂියාවක් ක්‍රෝධයක් වුන් ගැන මගේ ඇත්තේම නැහැ. ඈලාට හිතවත් වූ කරුණින් සතුටු වෙමි. කිසිවෙකුත් මට අප්‍රිය නොවුවාය. හැමදා සියලු සම්පත්තීන්ට තමාට මෙන් අනුකම්පා කරමි. ඍෂිතුමනි මේ සත්‍ය වචනේ බලයෙන් මට පුතෙකු උපදීවා. මම බොරු කියන්නේ නම් මාගේ හිස හත්කඩකට පැලේවා. 16න් කංකරුවන් පණිවිඩකරුවන් හා වෙනත් සේවකයන් වෙද්ද හැම කල්හි සතුටු වූ ඉඳුරන් ඇති ඌ මම ඔවුන් ධර්මානුකූලව පෝෂණය කරමි. 16න් කම්කරුවන් පණිවිඩකරුවන් හා වෙනත් සේවකයන් ඒ සියලු දෙනාටමත් ඊටාම සතුටින් මම සලකනවා. පිරිසිදු අත් ඇති මම ශ්‍රමණයන්ද බ්‍රාහ්මණයන්ද අන්‍ය යාචකයන්ද හැමදා ආහාරයෙන් සන්තර්පණය කරමි. පිරිසිදු අත් ඇති කියලා කියන්නේ නිරන්තරයෙන් දෙන්න කැමති. ලෝභසිතක් මගේ නෑ. කැමතිසේ දන් දීලා ඒ අය සතුටු කරනවා. ඍෂිතුමනි මේ සත්‍ය වචනේ බලයෙන් මට පුතෙකු උපදීවා. මම බොරු කියන්නේ නම් මාගේ හිස හත්කඩකට පැලේවා. හැම කල්හි සීලෙහි සංවර වූ මම තුදුස්වක පොහෝ දවස්වක තුදුස්වක පසළොස්වක පක්ෂේ අටවක හා ප්‍රාතිහාර්ය පක්ෂේ යන දවස්වි ඒ කියන්නේ පුර පක්ෂයේ සහ අව පක්ෂයේ
මේ දවස්හි පෙහෙවස් සමාදන් වෙමි. ඒක බොරුවක් නම් මගේ හිස හත්කඩකට පැලේවා. එහෙම නැත්නම් මට පුතිකු ලැබේවා. මේ විදිහට තමන් ආරක්ෂා කරන සිල් ගුණ ගැන සක්‍ර දේවේන්ද්‍රයන්ට කිව්වා. නලකාර දිව්‍ය පුත්‍රයාට ආරාධනා කළා. දින කීපයකින් නලකාර දිව්‍ය පුත්‍රයා දෙව්ලොවින් චුත වෙලා ඇගේ කුසේ පිළිසිඳ ගත්තා. ඉතින් තමන් කවුද කියලා අහපුවාමත් සක්‍ර දේවේන්ද්‍රයෝ සඳහන් කළා මම සක්‍ර දේවේන්ද්‍ර කියලා. සුධර්මා නම් දේව සභාවට පැමිණි දේව සමූහයා යමෙකුට වඳිද්ද දහසක් ඇස් ඇති සක්‍රයා නම් වූ ඒ මම ඔබගේ සමීපයට ආවෙමි. සුධර්මා දේව සභාවට රැස් වෙන දෙවියෝ සියලු දෙනාම යම් දෙවියෙකුට වඳිනවද ඒ වැඳුම් ලබන සක්‍ර දේවේන්ද්‍රයා මමයි. ජීව ලෝකයේහි දෙහැමි පැවතුම් ඇති බුද්ධිමත් සිල්වත් නැදිමයිලනුවන් දෙවියන් මෙන් සලකන පතිවෘතා ගුණයෙන් යුත් යම් ස්ත්‍රයක් වෙද්ද ඒ බඳු මනා නුවණැති පවිත්‍ර කටයුතු කරන මිනිස් ස්ත්‍රීන් දැකීමට අමනුෂ්‍ය වූ දෙවියෝ පැමිණෙති. බොහොම සිල්වත් ගුණවත් මනුස්ස ලෝකේ ඉන්න අය දකින්න අමනුෂ්‍ය වූ දෙවියෝ එනවා. දෙවියන්ටත් අමනුෂ්‍ය කියන වචනේ සාධාරණයිනේ. අපිට අමනුෂ්‍ය කියපු ගමන් මම මතක් වෙන්නේ යක්ෂ ප්‍රේත වගේ අය. දෙවියන්ටත් අමනුෂ්‍ය කියලා කියනවා. ඒ මනුස්ස නොවන නිසා අමනුෂ්‍යයි. ඉතින් මේ ආකාරයෙන් තමන් කවුද කියලා දෙනවා. සොඳුර පෙර පුරුදු පුහුණු කරන ලද චරිතයෙන් යුක්ත වූ ඔබගේ රාජකුලෙහි උපන්නේ සියලු සම්පත් වලින් පොහොසත් වූවාය. රාජ දුවනිය මේ ජීවිතෙහි මෙම කීර්තියද දෙව්ලොව ඉපදීමද ඔබගේ දෙලොව ජයග්‍රහණයද වෙයි. සුමේධාවෙනි සැපවත් වූවා බොහෝ කලක් තමා වෙත ගුණදහම් ආරක්ෂා කරව මේ මම දෙව්ලොව යමි. ඔබගේ දැක්ම මට ප්‍රිය වේ. මම දිව්‍ය ලෝකෙට යනවා. ඔබ වගේ අය දකින්න හරි කැමතියි. මනාව සිල් ගුණ ආරක්ෂා කරලා නැවත දෙව්ලොව උපදින්න කියලා ඇයටත් කරුණ දක්වලා තමයි නලකාර දිව්‍ය පුත්‍රයා පිටත් කරලා එවන්නේ. නලකාර දිව්‍ය පුත්‍රයා ඇගේ කුසේ පිළිසිඳ ගත්තා. නිසි කල් වයස් ගත වෙච්චාම මනුස්ස ලෝකේ ඉපදුනා. ආන් ඒ පුතාට නම තිබ්බා මහා පනාද කියලා. සුරුචි රජුරුවන්ගේ පුතා මහා පනාද. මහා පනාද කුමාරයා නිසි වයසට ආවම අධ්‍යාපනය හදාරලා ඉවරයි. දැන් විවාහ කරවලා රජකම බාර දෙන්නයි ඕනේ. ඒ හින්දා අමාත්‍යවරුන්ට සඳහන් කළා අපේ මාලිගාව ළඟින්ම පුතාට මාලිගාවක් හදන්න කියලා. පිරිස ගිහිල්ලා මාලිගාව හදන බිම පරීක්ෂා කළා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පොරොන්දුවක් දුන්න දෙව්ලොව සැප මනුලොව දෙන්නම් කියලා. බාස් කෙනෙකුගේ වෙසක් මවාගෙන එතෙන්ට ඇවිල්ලා කීවා දරුවනේ උඹලා ගිහිල්ලා කෑම කාලා වරෙල්ලා. උදේට තව කාලා නැහෙනේ. එතකන් මම මෙතන විමසන්නම්. ඒ අය යන්න ඇරලා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා තමයි එවන්නේ. දණ්ඩක් අරගෙන මහ පොළොවට ගහපුවාම යොදුන් භාගයක් දිග යොදුන් භාගයක් පළල 25 යොදුනක් උස ඝන රත්තරන් සහ මාණික්‍යමය මාලිගාවක් මෙතන පැන නැංගා. තියෙන සැප සම්පත් මෙච්චරයි කියලා ඉවර කරන්නවත් මාලිගාවේ ලස්සන සහ ස්වරූපේ වර්ණනා කරන්නවත් ලේසියෙන් පුළුවන් කමක් නැහැ. දිව්‍යමය මාලිගාවක් හා සමාන මැදුරක්. මේක තමයි මහා පනාද මාලිගාව. ඉතින් මහා පනාද රජුරවන්ට මේ මාලිගාව ලැබුණහම නෑදෑයෝ සහ සහෝදරයෝ හුඟක් ඊර්ෂ්‍යා කළා. මහා පනාද රජුරුව අති දීර්ඝ කාලයක් මේ මාලිගාවේ දිව්‍යමය සැප සමාන සැප විඳලා ඊටාම ධාර්මිකව රාජ්‍ය පාලනය කරලා මරණයටපත් වුණා. මරණයටපත් වෙලා නැවතත් දිව්‍ය ලෝකෙ ඉපදුනා. අර මාලිගාව ගංගා නදිය පතුලේ තැන්පත් වුණා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මහා පනාද රජුරු දිව්‍ය ලෝකේ ඉඳලා
බද්දිය නුවර බද්දිය සිටුවරයාගේ පුතා වෙලා ඉපදුනා. බද්දජී කුමාරයා. දැන් තරුණ වයසට ඇවිල්ලා. 80 කෝටියක් ධනෙ හිමි පවුලේ එකම පුතා. 80 කෝටියක් ධනෙ හිමි කියලා කියන්නේ මහ සිටුවරයෙක් කියන එකයි. දැන් මේ කුමාරයාටත් බොහොම සැපසහිත ජීවිත තියෙන මාලිගා 3ක් තියෙන ඔයාටත් සීත කාලෙට උෂ්ණ කාලෙට ඒ වගේම වැස්ස කාලෙට ඉන්නේ. මාස 4න් 4ට මාලිගාවෙන් මාලිගාවට මාරු වෙනවා. ආන්ගේ මාරු වෙන දවසට මුළු රාජ්‍ය කැළඹෙනවා කියලා කියන්නේ. මිනිස්සු ඇවිල්ලා අට්ටාල හදලා ඒ අට්ටාල උඩ තට්ටු බේරලා තියෙන්නේ. මේ තට්ටුවේ උඩ තට්ටුවේ මිනිස්සු නැගලා බලාගෙන ඉන්නවා කුමාරයා මේ මාලිගාවෙන් අර මාලිගාවට යනකම්. ඒ තරම් නැටුම් ගැයුම් වැයුම් හර සරින් තමයි මාලිගාවෙන් මාලිගාවට මාරු වෙන්නේ. ඉතින් ඒක බලන්න මිනිස්සු හරි ආසයි. කුමාරයා බලන්නත් ආසයි. අපේ බුදුරජාණන් වහන්සේ නිසි කාලේ එනකොට බද්දිය කුමාරයාට මගෙන් අනුග්‍රහ ලැබෙන්න ඕන කියලා කල්පනා කරලා ආන් ඒ ප්‍රදේශයට වැඩම කරලා 3 මාසයක් ඒ ප්‍රදේශේ වැඩ හිටියා. බද්දිය කුමාරයාට පිහිට වෙන්න. තාම ඔහුගේ ප්‍රඥාව ලොකුවට මෝරලා නැහැ. ප්‍රඥාව මෝරණකන් තමයි මේ බලාගෙන ඉන්නේ. නිසි කාලේ ලං වෙනකොට භාග්‍යතුන් වහන්සේ නගරයට වැඩම කළා. මිනිස්සු දහවල් දන් දුන්නා. දන් දුන්න මිනිස්සුන්ට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නයි ලෑස්තියේ. බද්දිය කුමාරයා අද මේ මාලිගාවෙන් තව මාලිගාවට යන දවසයි. එදා මාලිගාවට යන්න එළියට බැස්සහම බද්දිය සහ ඔහුගේ පිරිස විතරයි. ආගන්තුක මිනිස්සු කවුරුවත්ම නැහැ. ඇයි ඒ කියලා කරුණ විමසහම සඳහන් කළා බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මිනිස්සු ඔක්කොම බණ අහන්න දන් දෙන්න ගිහිල්ලා. බද්දිය කුමාරයා සඳහන් කළා එහෙනම් භාග්‍යතුන් වහන්සේ දකින්න මමත් යන්න ඕනේ. යනකොට ධර්ම දේශනාව පටන් අරගන්නෝ. පිරිස කෙරවලේ වාඩි වෙලා බණ ඇහුවා. දේශනාව ඉවර වෙනකොට බද්දිය කුමාරයා සව් කෙලස් නැසලා රහත් වුණා. සියලු ආභරණ පිටින්මයි රහත් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ බද්දිය කුමාරයාගේ තාත්තට කතා කළා මහසිටුවරයාට. මහසිටුතුමනි ඔබේ පුතා අරහත්ත්වය ලැබුවා. එක්කෝ අදම පිරිනිවන් පාන්න ඕනේ නැත්නම් මහාන වෙන්න ඕනේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ පුතාට ජීවත් වෙන්න තව ආයුෂ තියෙනවා. පිරිනිවන් පාන්න අවශ්‍ය නැහැ. පැවිදි කරගන්න කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ බද්දිය කුමාරයා පැවිදි කළා. දැන් රහතන් වහන්සේ නම. එතකොට මේ මහාන කරන්නේ රහත් වෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වඩිනතුරු ගඟ යුරට ගිහිල්ලා විවේකීව ගහක් මුල සමාධියට සමවැදුනා. භාග්‍යතුන් වහන්සේ වැඩියහම නැගිටිනවා කියලා. තාම රහත් වෙලා නැති කලින් මහාන වෙච්ච උපසම්පදාව පූර්ණේ කරපු භික්ෂූන් වහන්සේලා වැඩියා ඒ ළඟට. උන්වහන්සේ නැගිටින්නේ නැහැ. උන්වහන්සේ සමාධියෙන් වැඩ ඉන්න නිසා බුදුරජාණන් වහන්සේ වැඩියහම නැගිටිනවා කියලා අදිෂ්ඨානෙන් හිටියේ. නමුත් අර හාමුදුරුවෝ බැන්නා. අද මහාන වෙලා වැඩිමල් භික්ෂූන්ට ගරු කරන්නේ නැහැ කියලා. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. නමුත් රහතන් වහන්සේට චෝදනා කරන්න ගිහිල්ලා පව් සිද්ධ කරගන්නවා. ආන් ඒකින්ද අපේ බුදුරජාණන් වහන්සේ උපාසකවරු හදාපු නැව්වලට නැගලා එහාට වඩින්නයි හදන්නේ දැන්. කතා කරලා ඇහුවා කෝ බද්දිය එන්න අපිත් එක්ක මේ නැවේ යමු කියලා කතා කළා. භික්ෂුන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි බද්දිය මේ ඉන්නවා. ගඟ මැදට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඇහුවා බද්දිය අර මාලිගාව දැන් කොහෙද තියෙන්නේ? බද්දිය මහා පනාද රජුගේ මාලිගාව කෝ කියලා. ස්වාමීනි මේ ගඟ පතුලේ තියෙනවා කියලා කිව්වා. ඔබේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා එක එක මතවල ඉන්නේ. උන්වහන්සේලාට සැක දුරු වෙන්නත් එක්ක අරන් පෙන්නන්න කියලා කිව්වා.
උන්වහන්සේ තමන්ගේ පාදයේ ඇඟිලි දෙකක් අතරට මාලිගාවේ කොත් කැරල්ලක් හිර කරලා අරගෙන අහසට පැන නැංගා. තට්ටු 20 යොදුන් 25ක් කුසයි මාලිගාව. යොදුනෙන් අහසට එස වෙනවා. මේ මාලිගාව රත්තරන් සහ මණික් වලින් නිම වෙලයි තියෙන්නේ. ඉස්සෙන්ද දීප්තිමත්. යොදුන් 20 ගණනක් විතර මූඩට ඉස්සුවා. ඇතුලේ ඉන්නවා ඉබ්බු, කැස්බෑව්, මාළු, දියබරියෝ වගේ නොයෙක් ජලජ ජීවීන්. ඒ ඔක්කොම දැන් වැටෙනවා ඇතුලේ ඉඳලා. ඒ වැටෙන්නේ එදා ඊරිසියා කරපු නෑදෑයෝ. මේ මාලිගාව දැන් ඒ කට්ටිය පරිහරණය කරනවා තිරිසන් ලෝකෙ ඉපදිලා. එහෙනම් ඒ කරුණ ගැන අපි විශේෂයෙන් නැවතිලා කතා කරන්න ඕනේ දැන්. තමන්ගේම සහෝදරයට නමුත් හරියනවට අකමැති අය වුණ තරම් සහෝදරයෝම ඉන්නවා. එයාට හරියන්නේ වෙනම පිනක් හින්දාද? ඔව් වෙනම පිනක් හින්දා. නමුත් මව්පියෝ විශේෂයෙන් සලකලාම නෙමෙයි. සංසාරේ තම තමන් දන් දුන්න හැටියට තමයි මේ ලෝකේ ඉපදුනහම ලැබිලා තියෙන්නේ. ඉතින් දන් දුන්න කෙනාට ලැබෙන එක නවත්තන්න බෑ කාටවත්. ඒක කොහොමත් අපේ ඊර්ෂියාව නිසා නවතින්නේ නැහැ. අපේ ගමන නවතිනවා මිසක් ඒ අයට ලැබෙන එක නවතින්නේ නැහැ. ආන් එහෙම ඊර්ෂියා කරපු අය තමයි අර පස්සේ ඇවිල්ලා ඉන්නේ. නමුත් මේ තරම් සුවිශාල මාලිගාවක් මනුස්ස ලෝකේ පහළ කෙරුවේ මොකක් නිසාද? පසේ බුදුරජාණන් වහන්සේට දිඹුල් දණ්ඩෙන් හදපු කුටිය නිසා. දිඹුල් දඬු සහ බටපතුරු උපයෝගී කරලා හදාපු කුටියේ තවත් එක්තරා ප්‍රතිඵලයක් මේ තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ භික්ෂූන් වහන්සේලාගේ සැක දුරු කළා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා ඥාතීන්ට වෙහෙසයි මාලිගාව අතාරින්න කියලා. මාලිගාව නැවත තිබුණ තැනම ගිහිල්ලා තැන්පත් වුණා. බද්දජී මහරහතන් වහන්සේ පස්සේ කාලේ පිරිනිවන් පෑවා. එතකොට මොකද්ද කරපු පින්කම? වස් පින්කම. එතකොට එදා කාලේ පින්කම කරපු තාත්තා තාමත් දිවි ලෝකේ. බලන්නකෝ අසිරිමත් පින්කමක තියෙන වටිනකම. මේ මනුස්ස ලෝකයේ ඉඳගෙන කොච්චර දේවල් නම් කරන්න පුළුවන්ද? අනාගතයට උපදින්න තියෙන ආත්ම අසංඛ්‍ය ගානක් සැලසුම් කරන්න තියෙන හොඳම අවස්ථාව තමයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් එහෙම අවස්ථාවක් ලැබිච්ච වෙලාවේ මේ අවුරුදු 60ක් 65ක් ගෙවන ජීවිතේ සැලසුම් කරන ඉන්න අතරේ අපි තාම උපත නවත්තලා නැති හින්දා අනාගතෙත් ඔය ගණන්ම සැලසුම් කරන්න. ඒ කියන්නේ මේ හෙටානිත් අනාගතේ නෙමෙයි තව අවුරුදු කෝටි ගානකට තව අවුරුදු අසංඛ්‍ය ගානකට මේ ජීවිතේදී සැලසුම් හදන්න. කොහොම මාලිගාද ලැබෙන්න ඕනේ? කොහොම යාන වාහනද ලැබෙන්න ඕනේ? කොහොම මව්පියෝද ලැබෙන්න ඕනේ? කොහොම දරුවෝද ලැබෙන්න ඕනේ? කොහොම පිරිස් දැසුරු කරන්න ඕනේ? මොන විදිහේ සැප සම්පත් ධන සම්පත්ද ඕනේ? කොහොමද මට දන් දෙන්න ලැබෙන්න ඕනේ? මේ ඔක්කොම සැලසුම් කරන්න. පස්සේ ගිහිල්ලා දුප්පත් වෙන්නේ නැතුව. ඒ සැලස්ම තමයි මේ බද්දජී කුමාරයා තාත්තත් අතර ක්‍රියාත්මක වුණේ. පුතා නම් රහත් වෙලා ඉවරයි. පිරිනිවන් පාලත් ඉවරයි. තාත්තා තාමත් දිව්‍ය ලෝකේ. ගෞතම බුද්ධ ශාසනයෙන් කවුරු හරි දිව්‍ය ලෝකෙට ගියහම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඉපදෙනකන් දෙව්ලොවම ඉපදුනොත් සඳහන් කරනවා මෙරි දෙව්ලොවම ඉපදෙන්න වෙනවා දිව්‍ය ආත්ම කෝටි ගණක් කියලා. ඊළඟ අන්තර්කල්පේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙනවා කියලා කීවට ඊළඟ අන්තර්කල්පෙට ඒ තරම්ම දුරයි. ලබන අවුරුද්ද වෙනකන් ඉන්නවා වාගේ නෙමෙයි. දිව්‍ය ආත්මම කෝටි ගණක් තියෙනවා. එහෙමනම් බද්දජී මහරහතන් වහන්සේගේ තාත්තා නෙමෙයි එදා වස්පින්කම් කරපු කාලේ තාත්තා
මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ කාලේ තමයි සංක නමින් සක්විති රජ වෙලා මනුස්ස ලෝකෙට එන්නේ. ඒ කියන්නේ තවත් දිව්‍ය ආත්ම කෝටි ගාණක් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් උඩටයි යටටයි නගිනවයි බහිනවයි විතරයි වෙයි. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ කාලේ සංක නමින් සක්විති රජෙක් පහළ වෙනවා. ඒ රජුරුව සක්විති භව ලබනකොට මේ ගඟපතුලේ තියෙන මාලිගාව එදාට අහසට පැන නැගලා දෙවනි හඳක් වගේ අහසේ ඊටාම ඈතින් බැබලි ක්‍රමක්‍රමයෙන් පාත් වෙලා කේතුමති රාජධානිය මැද පිහිටනවා කියලා සඳහන් කරනවා. එහෙනම් මේ පින්කම මේ මාලිගාව තාත්තටයි පුතාටයි දෙන්නටමයි තියෙන්නේ. පුතා පරිහරණය කළා තාත්තගේ කොටස තමයි දැන් ගඟේ තියෙන්නේ. සංක සක්විති රජුරුව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෝකේ ඉපදිලා අබිනිෂ්ක්‍රමණය කරලා ලෞතර බුද්ධත්වයේ ලබහම තමන්ගේ මාලිගාව කෑලි කෑලි වලට කඩලා දුගියන්ට මගියන්ට දන් දීලා සියලු දෙනාටම දන් දීලා කෝටි 90ක ජනගහනයක් අරගෙන ගිහිල්ලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙනවා. තනියම යන්නේ කෝටි 90ක් අරගෙන යන්නේ. අරගෙන ගිහිල්ලා මහාන වෙනවා. එතනින් තමයි එදා වස්පින්කම කරපු තාත්තගේ සංසාර ගමන ඉවර වෙන්නේ. මේ බුද්ධ ශාසනයේ එක පින්කමක් හරියට කරගත්තාම තව ආත්ම කෝටි ප්‍රකෝටි ගාණක් සුවයි පින්නතුනි. එතකොට බලන්නකො බුද්ධාන්තරයක් ලැබෙන එක මොනතරම් ප්‍රයෝජනවත්ද කියලා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පාරමිතා 7ක් සම්පූර්ණ කරලා සක්දෙවිඳු වෙලා ඉපදුනා. මගමානවක තමයි පාරමිතා 7ක් පූර්ණේ කළේ. සක්දෙවිඳු වෙලා ඉපදෙන්න පාරමිතා 7ක් පූර්ණේ කළා. ඊටාම අමාරු පාරමිතා. දිවි හිමියෙන් සම්පූර්ණ කළා. නමුත් එහෙම සක්‍ර සම්පත්තිය ලැබලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එනකොට ආයුෂ පිරිහිලා නැවත බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ආයෙත් මට සක්‍රය වෙන්න තිබුණා නම් හොඳයි කියලායි කල්පනාව බන අහ ඉන්න ගමන් ආයුෂ පිරිහුණා. පිරිහිලා චුත වුණා. චුත වෙනවත් එක්කම ඇහි පිල්ලමක් ගහන කාලයකටත් වඩා අඩු කාලෙකින් නැවත එතනම සක්‍ර දේවේන්ද්‍ර වෙලාම උපදිනවා. එදා මුළු ජීවිත කාලයක් පාරමිතා 7ක් සම්පූර්ණ කරලා ලබාගත් සක්‍ර සම්පත්තිය මෙදා ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් එක බණක් අහන අතරතුර ලබන්න සුදුසුයි. එහෙනම් බුද්ධාන්තරයක් මොනතරම් ප්‍රයෝජනවත්ද? භාග්‍යතුන් වහන්සේ ළඟ කරන හැම කටයුත්තක්ම මෙච්චරක් මෙපමණක් ආනිසංසයි කියලා නම් සීමාවක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මලක් පහනක් පූජා කළත් බත් හැන්දක් පූජා කළත් ලැබෙන ආනිසංසයේ සීමාවක් නැහැ. හැබැයි එහෙම කරනකොට අදත් බණින අය ඉන්නවා. සමහර අය කියනවා ඒව බොහොම බාලාංශ පන්තියේ වැඩ කියලා. ඒ මොනවද බාලාංශ වැඩ? බුද්ධ උපස්ථාන කරන එක. ඒක තමයි බාලාංශ වැඩ. සමහර රටවල් වල ගියහම අහලා තියෙනවා මේ වාගේ දියුණු රටවල් වලට ඇවිල්ලත් බාලාංශ වැඩ කරනවද තාම කියලා. ඒ බාලාංශ වැඩ කියලා තියෙන්නේ ඒ රටවල් වල ජීවත් වෙන ලංකාවේ අය බුද්ධ පූජාව තියෙන හින්දා. ඒ කියන්නේ ඒ වාගේ දියුණු රටවල් වලට ගිහිල්ලා බුද්ධ පූජාව තියනවා වාගේ බාල වැඩ කරනවා කියලා. ඉතින් කොහොම හැංගීමකින් මොන සිතුවිල්ලකින් කියනවද කියලා තේරෙන්නේ නැහැ. ඒ වාගේ රටවල් වල ඉන්න මිනිස්සුන්ගේ ඔළුවට දාලා තියෙන්නෙම දාණයෙන් වැඩකුත් නැහැ, සීලයෙන් වැඩකුත් නැහැ, භාවනා විතරක් කරන්න කියලා.
ඉතින් එතකොට බුද්ධ ආගමේ පළවෙනි පියවරයි දෙවෙනි පියවරයි දෙකම අයින් කරලා මැද්දේ ඉඳලා යන්න තමයි හදන්නේ. ඒව නැවැත්තුවාට කමක් නැහැ. අනාගතයේ විඳින්න තියෙන කර්ම සමුදායකුත් තියෙනවා. කොසල් මහ රජුරු අසද්දෘශ මහා දානයක් දුන්නා. ඒක අසද්දෘශයි කියලා කියන්නේ කතා කරන්න දෙයක් නෑ පින්නතුනි. ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට උන්වහන්සේගේ මුළු බුද්ධ කාලයට එවන් දාන ලැබෙන්නේ එකයි. කොසල් රජුරුයි මේ දානෙ දෙන්නේ. රජුරුවන්ගේ ඇමතිවරු දෙන්නෙක් හිටියා කාල සහ ජුන්හ කියලා. කාල ඇමති ජුන්හ ඇමති. එක ඇමති කෙනෙක් මේ දානෙ විවේචනය කළා. මෙච්චර දෙන්න ඕනේද කියලා. තමන්ගෙන් 725ක්වත් වියදම් වෙලා නැහැ. දානෙ දෙන්න වෙන කවුරුවත් බලාගෙන ඉන්න බෑ. අද කාලෙත් එහෙමයි ඉන්නවා. දැන් මේ බුද්ධ පූජාව දිහත් බලාගෙන ඉන්න බැරුවනේ මෙහෙම කියන්නේ. හැබැයි මේ තරම් සුවිශේෂී දානේ පූජා කරලා ඉවර වුණාම අපේ බුදුරජාණන් වහන්සේ අනුශාසනාව ඊ타ත්ම කෙටියෙන් කරලා මාලිගාවට වැඩියා. ජේතවනාරාමයට වැඩියා. හැමෝටම පුදුමයි මෙහෙම දානයක් දීලත් ඇයි භාග්‍යතුන් වහන්සේ ටිකක් දිගට අනුශාසනාවක් නොකළි කියලා. සමහර තැන්වල කරන අනුශාසනාව හරි දිගයි. නමුත් මේ මහා දානෙට එහෙම අනුශාසනාවක් නැහැ. පස්සේ ගිහිල්ලා රජුව ඇහුවා. ඇයි කියලා. ආන්ගේ වෙලාවේ සඳහන් කළා මහරජය එතන හිටිය ඇමතිවරු දෙන්නේ. ඒ දෙන්නට අනුකම්පාව හින්දා අනුශාසනා කළේ නැත්තේ කියලා. බුදුරජාණන් වහන්සේ ඒ දානෙ ගැන හරියට අනුශාසනා කළා නම් දානෙට විරුද්ධ වෙච්ච ඇමතිවරුන්ගේ හිස හත්කඩකට පැලෙනවා. ඔවුන්ගේ ඔළුව බේරන්න අනුශාසනා කළේ නැත්තේ. හැබැයි පස්සේ බුදුරජාණන් වහන්සේ කරුණු දක්වලා දාන ගැන අනුශාසනාවක් කරාම එදා විවේචනය කරපු ඇමතිවරු අති සුවිශේෂී දාන 7ක් දෙනවා. පැහැදිලා. ඉතින් නමුත් මෙදත් එහෙම විවේචනය කරන අය ඉන්නවා කියන එකේ ලොකු පුදුමයක් නැහැ. ජීවිතෙන් සමුගන්න කලින් ඒ අය ආපහු ශාසනය ගැන පැහැදිලා දැන්වත් බුද්ධ පූජාවක් තියාගන්න කටයුතු කරනවා නම් මං හිතන්නේ Tamanට ලොකු යහපතක් වෙයි කියලා. එතකොට මේ කාරණාව සුරුචි ජාතකයයි මහා පනාද ජාතකයයි. මේ දෙකෙන් පැහැදිලි කළේ විශේෂයෙන් මේ ශාසනයේ අති සුවිශේෂී පින්කම් කරපු අය. එතකොට බද්දවග්ගීය කුමාරවරු ගැන කතා කරගෙන තමයි අපි මෙතෙන්ට ආවේ. කටින පින්කමක් කරන්න අපිට අවස්ථාව ලැබුණේ මේ බද්දවග්ගීය තෙරවරු හින්දා. කටින පින්කම ගැන කතා කරලා තමයි දායකයන්ගේ මහ පින්කම වස් පින්කමයි කියලා වස් පින්කමක් කිරීමේ ආනිසංසයක් තමයි මේ පැහැදිලි කළේ. ඒක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන සුරුචි සහ මහා පනාද කියන ජාතක කතා දෙක එකතු කරගෙන. එහෙමනම් පින්නතනි අපිත් කතා කළේ සමහර අය නිමාඩු කාලේ ගත කරන්න සැලසුම් හදනවා වගේ සිංහල බෞද්ධ අපි වස්තුම් මාසේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දැම්ම ඉඳලා සැලසුම් හදා ගන්නව නම් අපිට ඊළඟ වස් කාලේ මේට වඩා ලොකු යමක් කරගන්න පුළුවන් වෙයි. එතෙක් අපි ජීවත් වෙයිද දන්නේ නැහැ. නමුත් ලැබුණොත් උපරිම ප්‍රයෝජන ගන්න. මොකද ඊළඟ වස් කාලේ වෙන බුදුරජාණන් කියන එක කොහොමද ධර්ම ශ්‍රවණය කරලා නැති හින්දා. ඒහි භික්ෂුන් මේ කාරණා ටික සාකච්ඡා කරලා භික්ෂුන් වහන්සේලා වස්පින්කම ගැනම කරුණු ටික තහවුරු කරන්න බුද්ධ ශාසනයේ රහත් එක දේශනා ගැනීම සාකච්ඡා කරන්න. එතකොට අවුරුද්දකට වතාවක් කරන මේ උතුම් පින්කම අපි අද පිළිබඳව කරුණු ඉඳලා අවබෝධ වෙන නිසා නිවැරදිව පින්කම සම්පූර්ණ කරගන්න බුදුරජාණන් වහන්සේගෙන් කප්පාසික වනල හැවිදි ශ්‍රවණය කරපු සාකච්ඡා කරමු. බද්දවග්ගීය කුමාරවරු. ඒ තමයි 30 දෙනාම අපේ අග්‍ර භික්ෂුභාවයෙන් පැවිදි ආනන්ද ස්වාමීන් වහන්සේ.
ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ හිටපු අපි සඳහන් කළා මේ භික්ෂුන් වහන්සේලා සම්පන්නාම වහන්සේනම පෘථග්ජන ගෝත්‍රයේ ගැන කරුණු සාකච්ඡා කරනකොට බණ අහනකොටම පෘථග්ජන ගෝත්‍රය ගැන සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන් කාරණා නෙමෙයි රහත් උනේ නේ. සමහර අය සෝවාන් මේ ශාසනයේ එක භික්ෂුන් සමහර අය සකදාගාමී වුණා පහක් තියෙන. තව පිරිසක් අනාගාමී වුණා. කවුද මේ අග්‍රස්ථාන පැවිදි වෙලා අවුරුදු ගණනාවක් උන්වහන්සේලා බණ භාවනා කටයුතු වල නිරත වුණා. අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ. පැවිද්දෙන් සෑහෙන කාලයක් ගත වෙන එක පහේ පළවෙනි එක තමයි සතිමන්තානං අග්ග. බුදුරජාණන් වහන්සේත් එක්ක සවැත් නුවර බස් සමාදන් වුණු වටිට තියෙනවා. ආන් මනීරණී කරලාවක් තියෙනවා. මේ භික්ෂුන් වහන්සේලා පාවාරික නුවර ඉඳලා පුළුවන්. ඒ නිසා නුවරට අග්‍රයි. එතකොට අනික් භික්ෂුන් වහන්සේලාට සිහි නෑ කියන එක නුවර ඉඳලා සෑහෙන දුරයි. නෑ රහතන් වහන්සේලා පවා ඉන්නවා. සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා වහන්සේලාගේ සිහිය මෙච්චරයි කියලා අපි දුන්නයි. සීමා කරන්න බෑ. ඉතින් දවසකට යොදුන ගානේ වැඩම කරනවා ඉක්මවලා සවැත් නුවරට වඩා සිහියක් පවත්වන නිසායි සවැත් නුවරට ළඟා වෙන්න අතර දවස් 6ක් ලැබෙන්නේ. ඉඩ තියෙද්දි සතිමන්තානං අග්ගු. සමහරු මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියහම අග්‍ර උපස්ථායක කියලා වැඩි ගණන් පොයිදා වස් සමාදන් උපස්ථායකනේ. ඒක බුද්ධන්නේ නෑ උපස්ථායක වුණාට උන්වහන්සේ උපස්ථායක වෙන්නේ සවතට ළඟා වෙන්න බැරි වෙච්ච නිසා සියලු දෙනාටම තියෙන්නේ මහ ලොකු කනගාටුවක්. අපි අර ගෙදරක මේ උපස්ථායකයෙක් කනගාටුවක් නමුත් වගේද මග නෙමෙයි මෙතෙන් දෙන්න මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා වස්තුන් මාසේ බොහෝම උනන්දුවෙන් උන්වහන්සේ තරම් සාමාන්‍ය දෙයක් නෙමෙයි මේක අසාමාන්‍ය තැන. වස් පවාරණය කරපු ගමන් උන්වහන්සේගේ දෙවනි තනතුර තමයි අග්‍රස්ථානයේ ගතිමන්තානං අග්ගෝ. ඒ වඩින ගමන ඒ තරම් පහසු ගමනක් නෙමෙයි. තම සිත තුල මොකද මේ මුළු වස්තුන් මාසෙම දෙවියෝ වැහිවස්සවල මේ ලෝකේ ධර්මය උපද්දවන්න පුළුවන් උත්තරම දෙන්නයි ඉන්නේ. පාරවල් කැඩිලා ඒ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ වතුර පිරීලා පසේ බුදුරජාණන් වහන්සේ මාර්ගය අවලංගන ධර්මයේ උපද්දවන්න බෑ කියන්නේ යොදුන් 70ක් 60කට ආනන්ද ස්වාමීන් වහන්සේට ගතිමන්තානං අග්ගෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය කැඩිච්ච පාරවල් නැවත වතාවක් බුද්ධ වචනයට එරෙහි වෙන්නේ නැතුව බුද්ධ වචනේ ඉක්මවන්නේ නැතුව තමන්ගේ හිත තුල උපද්දවන්න කෙසේ වෙතත් දවස් 6ක් ඇතුළත උන්වහන්සේලා උපද්දවනවා කියලා කියන්නේ සවැත් නුවරට ළඟා වුණා. බුදුරජාණන් වහන්සේ එක වචනයජානන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කළා. එතකොට උන් භාග්‍යතුන් වහන්සේට විතරයි ධර්මය වන්දනා කරලා ඉවර වුණාට පස්සේ එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එක වචනයක් දේශනා කරාම ඒ වචනයට අනුදින් ගත කරපු බව ධර්මයට සතුටින් ප්‍රීතියෙන් ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් කැප වෙච්ච බව තමන්ගේ හිත තුල උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේට ධර්මයේ මනාව කරුණුවත් කළා. වචන 60000ක් උපද්දවන්න පුළුවන්. එහෙම කරුණු දක්වලා හින්දා ගතිමන්තානං මේ භික්ෂුන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි වස් කාලේ නම් ඊටාම හොඳින් ගත තුන්වෙනි අග්‍රස්ථානයක් තියෙනවා දිතිමන්තානං පස්සේ ඊටාමත්ම ධෛර්යයට ආපු දවස් 6ක් මෙච්චර මේ සීමාවක් නෑ ඊටාමත්ම ධෛර්යවන්තයි. ඒ වගේම සහිතයි ස්වාමී. ඉගෙන ගන්න මතක තියාගන්න දුෂ්කරයක් තමයි මේ දවස් 6 පුරාම කළේ. ධෛර්යවන්තයි කියලා එන්න මඟ පුළුවන් දුෂ්කරතාවයේ පැහැදිලි කරාම ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා වීරයවන්තයන් අතර ඉගෙන ගන්න ඔබලගේ කල්පනාව මතක තියාගන්න උන් දවස් 6ක් මේ මඟ තියෙන නිසා දිතිමන්තරණාවේ කියලා උන්වහන්සේට කියනවා. මේ ගානේ තිබිච්ච දුකට වඩා සංසාර දුක මොන තරම්ද කියන කාරණාව කියලා ඉවර කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන වෙන අයනේ කාරණාව පැහැදිලි කරන්න. ගිහි උපස්ථායකවරුත් අපේ බුදුරජාණන් වහන්සේ අනමපස්ථායිකාවොත් තියෙන හැර දැක්වුවා. උපස්ථාන කරන තව භික්ෂුන් වහන්සේලා ඕන අනමතග්ග සංයුක්තයේ තියෙන සංසාරේ දුක පිළිබඳව විස්තර අය කරන අය ඉන්නකොට මේ සංසාරේ විතර දුක කොහොමද උපස්ථාන කරන අය විටින් විට විවිධ ධර්ම දේශනාවල් වලින්
මේ පින්නතුන් සඳහන් කරනවා දන්නව ඇති. උපස්ථාන කරන්න ගියහම නමුත් භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කොයි විදිහේ උපස්ථානයක් කෙරුවොත් අනාදිමත් බුදුරජාණන් වහන්සේ කැමතිද? මේ දීර්ඝ සංසාරේ මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟ මම කොහොමද කටයුතු කරන්න ඕනි? ගවයෝ මේ වෙලාවේ මම ළඟ වැඩිපුර ඉන්නවට කැමතිද නැත්නම් මම ඉක්මනට මෙතනින් යන්න ඕනේද? කාරණාව පැහැදිලි කළා. ඒ කරුණු සියල්ලක්ම මෙනෙහි කර කර තමයි උපස්ථාන කරන්නේ. බෙල්ල කපාපු තෙලින් බුදුරජාණන් වහන්සේ කිසිම කරදරයක් නැහැ. ආනන්ද මහා සාගරයේ ආනන්ද මේක ගේන්න ආනන්ද මේ ටික මෙහෙම වුණොත් හොඳයි. සංසාරේ ගැන උපරිම මට විවේක ගන්න දැන් ටිකක් ඔබත් එහාට ගියොත් හොඳයි. එහෙම හරකෙක් වෙලා ඉපදිලා යම් බෙල්ල කපාපු තැනින් ගලාපු හිත ඒ හිත මහා සාගරයේ ජලයට වඩා වැඩි. එහෙම කරන්න පුළුවන් අය වෙන නැති හින්දා එතකොට මහා සාගරයේ ජලයට වඩා වැඩි උනේ උන්වහන්සේ ඒකාත්මයක බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු ලේ කාරණාව බහුසුතාන හරකෙකුගේ එච්චර ලේ නැති බව අපි හොඳට වැඩියෙන් ධර්මය අහලා එහෙමනම් වැඩියෙන් මතක තියාගන්න මහා සාගරයේ ජලයට වඩා වැඩි වෙන්නේ ශ්‍රේෂ්ඨයි. ධර්මයේ උදාහරණ තියෙන්නේ එහෙම්මමයි. වැඩියෙන් මතක තියාගන්න. මොකද ධර්මයේ දක්වන උදාහරණය තමන් වහන්සේ නැති තැන දේශනා කරපු හැම දේශනාවක්ම නැවත තමන්ට දේශනා කරන්න හැම උදාහරණයක්ම කෙටියෙන් උඩයි. ඒකට වචන කීපයකින් එක ලොකු කියලා දෙනවා. මහා සාගරයේ ජලයට වඩා වැඩියෙන් අග්‍ර නිසයි ධර්ම හරකෙක් හැටියට ගලාගෙන ගියපු රුධිරය හරක එතකොට මේ ශාසනයේ මහා ප්‍රඥාවන්තයා ආනන්ද ස්වාමින් වහන්සේද ඒ කවුද හරක වෙලා ඉපදිලා තියෙන්නේ? එතකොට මහා ප්‍රඥාවන්තයා නෙමෙයිද වැඩියෙන් ධර්මයේ මතක තියාගන්නේ? බණ අහන ඔබයි. උන්වහන්සේ මහා ප්‍රඥාවන්තයි සාරිපුත්‍රයන් වහන්සේ. නමුත් ධර්මයේ කපඩා කරන්න උන් අතර මෙතෙක් ආනන්දයන් වහන්සේ නැතුව වෙන්නත් පුළුවන්. සරියුත් මහ රහතන්ගේ ප්‍රඥාවට ළඟා වෙන්න කෙනෙක් මේ නමුත් ඒ ප්‍රමාණය විතරක් නෙමෙයි මේ වෙනස අපිට කොහොමද තේරෙන්නේ නැහැ. සීමාවක් නැහැ. උන්වහන්සේගේ ප්‍රඥාව ගැන කොහොමද ගැඹුරේ ප්‍රමාණයක් නැහැ. මායිතුරා බුදුරජාණන් වහන්සේ හැර මොනතරම් ජලය තියෙනවද කියන කාරණාව කිසි කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. දෙවනි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ මහමුගලන් සාගර මහරහතන් වහන්සේගේ ඉඳලා ඉන්දියන් සාගරයේ මහරහතන් වහන්සේලා ඉන්නවද? අසෝ මහා ශ්‍රාවකෝ ශාසනයේ තව කෝටි ගණන් වෙන රහතන් වහන්සේලා ආගරේ කියලා ගිහි මාර්ගඵලලාභින් වහන්සේලා ඔය අතර ඔය සියලු දෙනා ගොළු මුහුද එතකොට සත්තු සිව්පාව් මුහුදේ ගොඩබිම ඉන්න සියලු කෙරවලේ තියෙන ඇන්ටාර්ක්ටිකාව වගේ අයිස්නිතා බඹසාගර ගැන අපි කතා කරමු. සුද්ධා වාසයේ ඉන්න බ්‍රහ්ම රාජයන්ගේ එතකොට මෙවුවා වෙන වෙන සාගරයෝ නෙමේ අරිහත් බ්‍රහ්ම රාජයෝ. ඒ රහත් බ්‍රහ්ම රාජයන්ගේ ඉඳලා ඔක්කොම සියලුම දෙවියෝ එකම මහ මුහුද මේ ඉන්දියන් සාගරයත් එකයි පැසිෆික් සාගරයත් එකයි ඇට්ලාන්ටික් සාගරයත් එකයි එකට එකතු කරාම ඇන්ටාර්ක්ටිකාවත් එකයි මේ කොහෙවත් බැමි දාලා වෙන් කරපු මුහුදවල් මහමුගලන් මහරහතන් වහන්සේගේ ඉඳලා මුළු විශ්වයේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ඉඳලා සියලුම සත්ත්ව සම්පි ජීවත් වෙන ගොඩ සියලු දෙනාගේම ප්‍රඥාව එකතැනක ජලතලයේ මත පාවෙන පොල්ලෙලි කෑලි වගේ මහරහතන් වහන්සේගේ ප්‍රඥාවේ සොලස් කලාවෙන් එක කලාව ගොඩ බිම් ටිකක් තමයි එකතු කරපු ප්‍රඥාව ප්‍රබල නැහැ කියලා ඉස්සරහ. ඒ අතරින් හැම ප්‍රඥාවක් නැහැ. මහ මුහුද තියෙන සොලස් කලාවෙන් එක කලාවක්. එහෙනම් මේ වෙරළ ළඟට ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙන්නේ සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාව ගැන අපිට කවර කතාවද? ආන්ගේ සීමාවක් මායි සොලස් කලාව කියලා කියන්නේ මහා සාගරයේ අපි ඔක තේරුම් ගන්න මේ ජල කඳ. ඒ ජල අපි ඇපල් ගෙඩියක් අරගෙන කෑලි 16කට වෙලා ගිය සංසාරේ ඉපදිලා කපලා බෙල්ල කපාපු 15ක් ගලාගෙන ගියපු රුධිරයේ වැඩි කියලා වෙනි කැල්ල ගන්න. සර්වඥතා ඥානය ඒක නැවත 16ට කරාම ඒකේ 15ක් ගැන කලකිරෙන්න උපරිම හේතුවක් නෙමෙයිද? ඒකිනුත් එක කැල්ලක් කරගෙන ඒක 16ට කපලා ආය කැලි 15ක් අයින්. එතකොට ඒ හරකෙක් වෙලා ගලාගෙන ගියපු ලේ ඒ කැල්ලක් 16ට කපලා ආය 15ක් අයින්. තව කී ආත්මික අපි ඉපදිලා 16 වගේ ලේ හලන්න ඇද්ද? 16 වතාවක් 16න් බෙදන්න ඕනේ. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තිස්සා කියන අම්මා වෙනුවෙන් මේක එතන අරන් තියෙන උදාහරණය. ඕකට තමයි සොලොස් කලාවෙන් තමන්ගේ අම්මගේ නම තිස්සා. එතකොට අර සියලු දෙනාගේම ප්‍රඥාව තිස්සා නාලිපුත්‍රයන් වහන්සේගේ තනි ප්‍රඥාව ළඟ මට සංසාරේ හම්බෙච්ච වාර සීමාවක් නැහැ.
එකම අම්මමයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සාරිපුත්‍රයන්ට වෙලාවේ මහසાગරේ රැලි කොච්චර නැගෙනවද මහා සාගරේ ජලයට වඩා වැඩි. මහණෙනි මේ සාරිපුත්‍රයන්ට පුළුවන්. එතකොට සාගර ජලයට වඩා වැඩි කඳුළු වැඩි උනේ මහණෙනි මේ සාරිපුත්‍රයන්ට පුළුවන් හිස් අහසේ තරු කොච්චර ඊළඟට පැහැදිලි කළා මහණෙනි ඒ තරම් ප්‍රඥාවට මව් නොවිච්ච කෙනෙක් මහා සාරිපුත්‍රයන් වහන්සේත් මේ ලෝක බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව යාන්තමට අනුමාන කරනවා. එතකොට ඒ අය වෙනුවෙනුත් උන්වහන්සේටවත් සර්වඥතා ඥානෙ නම් වැටහෙන්නේ අනවරාග්‍රයි කියලා කියන වචනේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව මොන තරම් ගැඹුරුද කියන කාරණාව අපිට නම් වැටහෙන්නේ නැහැ. ඒ කරුණු ඒ විදිහට දේශනා මහා සාගරයේ ජලයට වැඩි සාරිපුත්‍රයන් වහන්සේ ඒ තරම් ප්‍රඥාවන්තයි. අවස්ථා කීපයක මතක් කළා ධර්ම භාණ්ඩාගාරික වෙන්න උඩා වීදුරුවක් පිරෙන්නවත් තිබුණා ආනන්දයන් වහන්සේ. එක භවයක අම්මා මැරුණාම මහ බැරි වුණා නම් නෙමෙයි ධර්ම භාණ්ඩාගාරික මේ සාගර ජලයට වැඩි කඳුළු පිරෙන්නේ වහන්සේමයි. අපි ඉපදීච්ච වාර ගාන අසංඛ්‍ය ගානවත් අපිට කියන්න කියන කාරණාවත් අපිට තේරෙන්නේ අපිට කොහොමද. එතකොට මේ අපිට තියෙන මේ තමයි ආනන්දයන් වහන්සේගේ අග්‍රස්ථාන. මේ පළවෙනි උපතක්ද මේ ධර්ම දේශනාවට තියෙන කාලය ඉවර නිසා මේට කලින් මේ මහ පොළොවේ පය ගහපු ආනන්ද මහා අග්‍රෝපස්ථායකයන් වහන්සේ පිළිබඳව මේ මහ පොළොවේ සාකච්ඡා කරන්න ඉඩ තියලා අපි වලලපු ධර්ම දේශනාව නිමා කරමු. අද ධර්ම දේශනාවේ මෙතෙක් ජීවිතේ මේ මහ පොළොවේ මත පෙරුම පය තියතියා ඇවිදපු වාර කොච්චරද බෝවත් මේ ජීවිත කුවල ලිපිනෙහි පදිංචි මහ පොළොවේ පිය 2019 12 වෙනි මාසයේ 24 වන දිනට 19 වන උපන්දිනයේ සමරන නවීශ පෙර මම වලලපු තැනක් කියන කාරණාව අපිට තාම හිතුවේ අකිල මනුල පුතුන් දෙදෙනාට කල් පාගලා තියෙන ත්‍රිවිධ රත්නයේ රැකවරණය ලැබීවා. වලලපු තැන උදව් උපකාර කළ සැමට තරම් එක වලවුඩ ශ්‍රවණය කළ සියලු වර මමම අප මමම වෙච්චිතින් ධර්මයේ දේශනා කළ දේශකයන්න් වහන්සේ එහෙම සංසාරික මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. එහෙම යන සංසාරික අලුත් අධ්‍යක්ීම් හොය සම්භාර ධර්මයන් පින්කම සංවිධානය හම්බ වෙන එක ආදේශප්‍රිය මෙතුමාටත් දේශප්‍රිය මෙතිනියටත් දුවදරුවන්ටත් පෙරවිදලා තියෙන අනුමෝදන් වේවා. පෙර හම්බ වෙලා තියෙන මුණ ගැහිලා තියෙන ලොකු කුඩා සියලු දෙනාටමත් ඒ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සංසාරේ සුවේදා පොන්නම් පෙරුම මහත්මිය ඔබට ආශිර්වාද කළ දුවදරුවන්ටත් පින් අනුමෝදන් කරන අය වෙත්නම් ඒ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. අනික් ඒ එකටම මුණ ගැහුණා අපටත් ඊටම නොගැහුණා දෙකින් කීපයක් ඊටාත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මහා සාගරයට වැඩි කඳුළු පිරෙන්න අපි අඬලා තිබ්බා. ච බුම්මට්ඨා එච්චර ඉපදිලා තිබුණා. මහිද්దికා එකම භවයෙන් පුඤ්ඤන්තං අනුමෝදිතවා චිරං රක්ඛන්ති ලෝකසාසනං හම්බ වෙලා දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත් නොලැබුණා නම් සකදාගාමි අනාගාමි අරිහත් කියන අධ්‍යක්ීම් බව ලැබිලා ධම්මික ඔය හැර වෙන නොලැබුණ අත්දැකීමක් නැහැ. හැම දෙයක්ම හම්බ වෙලා තියෙනවා. එහෙනම් තවත් මේ වීරිය වඩන්නේ මෙතෙක් නොලැබුණ අත්දැකීමට මුහුණ දෙන්නයි. ඒ අත්දැකීම හොයාගන්නයි. මේ තරම් මහන්සි වෙමින් මේ තරම් දුර බැහැර ගෙවාගෙන යාන වාහන අරගෙන ඇවිල්ලා මේ ලෑස්ති වෙන්නේ මෙතෙක් නොලැබුණ අලුත් අත්දැකීමක් හොයන්න යන්න. රෑ දවල් මහන්සි වෙලා මේ වාගේ පින්කම් සංවිධානය කරන්නේ එවන් අත්දැකීමකට මුල පුරන්න. එහෙනම් අනවරාග්ද සංසාරේ බුදුවරු මුණ ගැහුණ වාරම අඩුයි. බුදු කෙනෙක් නැතුව බුද්ධ ශූන්‍යව ඉපදුන අවස්ථාම වැඩි. නිරයවල් වල හිටපු අවස්ථා සීමාවක් නැහැ. සතර අපායේ දුක් විඳපු අවස්ථාවල සීමාවක් නැහැ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට මතක් කරලා දුන්නා සංසාරේ විඳපු දුක්. හරකෙක් වෙලා විඳපු දුක,
සීමාවක් නැති දුකක් විඳිනවා. ඒ දුක් ඕන තරම් අපි දැකලත් තියෙනවා අහලත් තියෙනවා. බෙල්ල කපන වෙලාවේ මොන තරම් දුක් විඳිනවද? තමන්ගේ සහෝදරයන්ගේ බෙල්ල කපන දිහා බලාගෙන කොයි තරම් දුක් විඳද? ළඟට එනකොට කකුල බඳිනකොට බැඳලා ඉන්න තැනින් ලෙහෙනකොට අර අත්දැකීම දැකපු දේවල් මතක් වෙනවා. ඒ එක්කෙනෙක් ගෙනහිල්ලා කණුවක් ළඟ කෙටි කරලා බැඳලා ඒ සතා බලාගෙන ඉන්නකොට සහෝදර ගවයෝ 10000 ගණන් මරනවා. කකුල් දෙක පටලනවා. කකුල් හතර ගැට ගහලා පෙරලනවා. ඒ සතා ඇස් දෙක උඩ ගිහිල්ලා කඳුළු පෙර පෙර අඬනවා. මේ පිරිස දිලිසෙන දිග පිහියක් කිනිස්සක් අතී තියාගෙන ඒ අය කතා බහේ නිරත වෙලා ඉන්නවා. ඒ පිහිය කිනිස්ස අර සතාට හොඳට පේනවා. තව මොහොතින් මේක මගේ ගෙල හරහා ගමන් කරන බවත් දන්නවා. ඒ වෙලාවට කොහොම වේදනාවක් දැනෙයිද කියන කාරණාවත් හිතෙනවා. ඒ අවස්ථාවේ මොනතරම් බය දුකක් තියෙනවද කියන කාරණාව අපිට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඔහුට ඒක මතක් වෙන්න මුත්‍රාත් පහ වෙනවා, මල පහත් පිට වෙනවා. නමුත් අර දිලිසෙන පිහිය මූණ ඉස්සරහ තියාගෙන මේ අය තවම වෙන මොනවද කතාව. ඉතින් අන්තිමට අඬ ගහන්න කෙනෙකුත් නැහැ, කියන්න කෙනෙකුත් නැහැ, කීවට අහන්න කෙනෙකුත් නැහැ, අහලා බේරගන්න කෙනෙකුත් නැහැ. මේක තමයි සංසාරේ හැටි. ඒ සතාගේ ඉරණම නම් එහෙම විසඳෙනවා. නමුත් අර කණුව ගාවට වෙලා බලාගෙන ඉන්න කෙනා එයාට ඊට වඩා බය දැනෙනවා. ළඟට ඇවිල්ලා කණුවෙන් ලෙහෙනකොට කකුල් දෙකට ලණුව දානකොට බිම පෙරලෙනකොට අර වෙච්ච දේවල් බලාගෙන ඉඳලා දැන් ඒ ඔක්කොම මතකයි. එතකොට මේ මොහොතේ බය මං කිව්වා තේරෙන්නේ නැහැ අපිට කියලා. දැන් පහුගිය කාලේ ඔය රූප වාහිනියෙන් එහෙම කඩු කිනිසි හොයාගත්තුවා පෙන්නනවා දැක්කහම අපේ ළමයි ඉස්කෝලේ යන්න බය වුණා. සමහර මව්පියන්ට ළමයින්ට බෙහෙත් තරම් දෙන්න සිද්ධ වුණා. වැඩිහිටියොත් බය වුණා. ඒ ළඟ දැකලා නෙමෙයි ඒ රූප වාහිනිය පෙන්නනවා දැකලා. කවදා හරි දවසක වෙයි කියලා හිතපු දෙයක්. නමුත් දැන් මේ දිලිසෙන කඩුව ළඟ තියාගෙන දැන් මේ කඩුව මගේ බෙල්ලට වැටෙනවා. මේ කඩුවෙන් බෙල්ල කපනවා කියලා දැනෙන කෙනාට එහෙනම් කොහොම යද්ද? ඒ අත්දැකීමට ඔබයි මමයි සංසාරේ කොච්චර මුණ දීලා යද්ද? ඒ හරකෙක් වෙලා විතරක් නෙමෙයි නොයෙක් තිරිසන් ආත්මවල ඉපදිලා එහෙමයි. මාළුවෙක් වෙලා ඉපදිලා විඳින දුක. සමහර වෙලාවට මාළු මරන්න ගියහම මුළු මුහුදම රතු වෙනවා. ඒ ප්‍රදේශයම රතු වෙනවා. ඒ විශාල මාළු. බෝට්ටුව ළඟට ලං කර ගන්නවා. නමුත් ගොඩ ගන්නත් බෑ. ඉතින් මුහුදෙදිම අර උල් ආයුධ වලින් ඇනලා මරනවා. ඒ පලාතම රතු පාට වෙනවා. එතකොට අපි කී කාලයක් එහෙම දුක් විඳින්න ඇද්ද? ඉතින් මේ අනවරාග්‍ර සංසාරේ සීමාවක් නැහැ කියලා කිව්වේ ඒකයි. මනුස්ස ලෝකේ ඉපදිලා සැප තියෙනවද? මනුස්ස ලෝකෙත් ඒ දුකේ කිසිම අඩුවක් නැහැ. හොයලා බලහම වදකාගාරයක ගිහිල්ලා විඳින දුක්ඛන්දරාව මෙච්චරයි කියලා සීමාවක් නැහැ. මනුස්ස ලෝකෙත් පණ පිටින් බෙල්ල කපන අවස්ථාව ඕන තරම් අපි අහලා තියෙනවා. ඔය රූප මාධ්‍යයෙන් දැකලා තියෙනවා. සමහර බෙල්ලක් කපන්න විනාඩි 15ක් විතර ගත කරනවා. හේතුව කැපෙන්නෙම නැති පිහියකින් කපන්නේ. අතුල්ලලා
කපනවා. ඉතින් එකපාර කපනවට වඩා හරි වේදනාවයි. ඊටාම දුක් සහිතයි. සාමාන්‍ය අපි ජීවත් වෙන පරිසරයේත් අපිට අහන්න ලැබෙනවා එක්කෙනෙකුට 25 පොලකට පිහියෙන් යනලා කියලා. තව එක්කෙනෙකුට 18 පොලකට යනලා කියලා. තව එක්කෙනෙකුට 7-8 පොලකට යනලා මරලා කියලා මේ සාමාන්‍ය එලිමහනේ අපේ ජීවිත අතර අපිට අහන්න ලැබෙනවා. තියුණු ආයුධ වලින් පහර දීලා කියලා. පිට කපලා, බඩ කපලා, පපුව කපලා, අත කපලා, ඔළුවට පොරවෙන් කොටලා, කොන්දට පොරවෙන් කොටලා, එහෙම මරලා කියලා අපිට අහන්න ලැබෙනවා. ඊට අමතරව ගිනි තියලා සහ ගිනි තියාගෙන මැරිච්ච අහන්න ලැබෙනවා. පුංචි දරුවෝ වගේ අය පොළොවේ ගහලා මරලා, බෙල්ල පාගලා මරලා, මේ වගේ අවස්ථාත් අහන්න ලැබෙනවා. අද මෙහෙම හිටියට එහෙම අත්දැකීමකට හෙට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. එහෙනම් සත්ත්ව ලෝකේ විතරක් නෙමෙයි මනුස්ස ලෝකෙත් ඒ දුකේ කිසි වෙනසක් නැහැ. අද තාම කාගින්වත් පිහියනුමකට ලක් නුනට මේ කතාවේ හැටියට මනුස්ස ජීවිතයක් ලබලා පිහියෙන් මැනලා සාගරයේ ජලයට වඩා ලේ ගලාගෙන ගිහිල්ලා මෙරිච්ච අවස්ථා සීමාවක් නැතුව ඇති. මෙන්න මේ විදිහට කරුණු පෙන්න අනමතග්ග සංයුත්තේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. අර බද්ද වග්ගීය භික්ෂුන් වහන්සේලා ප්‍රධාන කරගෙනයි මේ දේශනාව කරන්නේ. දේශනාව ඉවර වෙනකොට මේ භික්ෂුන් වහන්සේලා 39 සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. සසර දුක අවබෝධ කරගත්තා. මේ තුච්ච වූ නින්දිත වූ සංසාරේ තවත් නම් නොසිටිය යුතුයි කියලා අවබෝධ කරගත්තා. 6 දවසක් දුෂ්කර මාර්ගයක අප්‍රමාණ දුක් විඳගෙන තෙමිච්ච සිවුරු පිටින් වැඩම කරපු භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා, බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරලා, මෙතෙක් හොයාපු ජීවිතේ නොලැබපු අත්දැකීමේ හිණි පෙත්තටම ගමන් කරපු සතුට දරාගෙන උන්වහන්සේලා අහසින්ම වැඩම කළා. බණ අහන්න වාඩි වුණ ආසනයේ උඩම සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වෙලා පයින් වැඩපු භික්ෂූන් වහන්සේලා පාවා නුවරට අහසින්ම වැඩියහම අනික් භික්ෂූන් වහන්සේලා කතා කළා, මේ තරම් උතුම් ඵලයක් මේ විදිහට ලබන්න සංසාරේ කොයි තරම් පින්කම් කරන්න ඇද්ද කියලා. ආන්ගේ කාරණාව පැහැදිලි කරන්න තමයි මහතුණ්ඩිල ජාතකයේ දේශනා කළේ. එදා ඌරෙකුගෙන් බණ අහලා පන්සිල් අරගෙන ඒ සමාදන් වෙච්ච පංචශීලය දිවි හිමියෙන් ආරක්ෂා කළා. එදා මේ බණ කියන්නේ ඌරෙක්නේ. ඌරු බණ කවුද අහන්නේ? ඌරු කියනවා කවුද පිළිගන්නේ කියලා කල්පනා කළා නම් මෙදා මේ නිවන මෙහෙම හම්බ වෙන්නේ නැහැ. එදා ධර්මයට කීකරු වුණා. බුදුරජාණන් වහන්සේට කීකරු වීම වෙනුවෙන් එදා බෝසතාණන් වහන්සේටම කීකරු වුණා. එහෙනම් ඒ ඌරා වෙන කවුරුවත් නෙමෙයි, අපේ බුදුරජාණන් වහන්සේමයි මහ බෝසත්වදී. ඒ කීකරුකම හින්දා තමයි කාන්තාවක් හොයනවට වඩා තමන් ගැන හොයන එක වටින්නේ නැද්ද කියලා අහනකොට එහෙමයි ස්වාමීනි කියලා වාඩි වුණේ. ඒ කීකරුකම හින්දාම තමයි මෙදා හිටි ආසනයේ මත සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. එහෙනම් මහ බෝසතාණන් වහන්සේටත් ලෞතර බුදුරජාණන් වහන්සේටත් කීකරු වෙච්ච නිසා සංසාරයෙන් ගැලවෙන්න ලොකු පහසුවක් තිබුණා.
එහෙනම් ඉස්සරලාම මේ භික්ෂූන් වහන්සේලා කීකරුණේ ඌරෙකුට. අපිටත් මහබෝසතාණන් වහන්සේ එහෙම අවදිවලත් ඕන තරම් මුණ ගැහෙන්න ඇති. ඒ වුණාට තවම ලොකුවට කීකරු වෙච්ච බවක් නම් පේන්නේ නැහැ. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේත් මුණ ගැහිලා අපිට ධර්මයේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. නමුත් නිර්මල ධර්ම රත්නේ තවම වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේත් නෑ කියලා අපි කවදාවත් කියන්නේ නෑ. නමුත් අපිට තවත් කීකරු වෙන්න බැරි වුණා. තාමත් බුද්ධ වචනයට හරි ගෞරවයක් ලබලා දෙන්න බැරි වුණා. ඒ කියන්නේ තාමත් සංසාරයෙන් එතර යන්න ලොකු කල්පනාවක් අපි ගාව නෑ වගේ කියන එකයි. එහෙම වුණොත් පින්නතුනි අපි හරි තාමත් අහිංසක අවාසනාවන්තයි. මේ අවස්ථාවේ ඉක්මවන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ කීකරු වීමම වටිනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ කීකරු වෙනවා කියන එක මොන තරම් ප්‍රයෝජනයක්ද කියන එකයි මේකෙන් පැහැදිලි කරන්නේ. තවත් අතපහු කරනවා කියලා කියන්නේ ඒක අපේම අවාසනාවයි. දැන් අර භික්ෂූන් වහන්සේලා මහරහතන් වහන්සේලා බවට පත් වෙලා අහසින්ම වැඩියා. ඒ උන්වහන්සේලාට මහරහතන් වහන්සේලා කියලාම කියන්නේ සිව්පිලි සිඹියා සහිතව රහත් වුණ නිසා. එහෙම අයටයි මේ ශාසනයේ මහරහතන් වහන්සේ කියන වචනේ පාවිච්චි කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාව නිසා අපරිමිත අනුකම්පාව නිසා මෙන්න මේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් තමයි තීරණය කළේ භික්ෂූන් වහන්සේලාට අතිරේක සිවුරක් තිබුණා නම් තවත් හොඳයි කියලා. ඒ මේ තුන් සිවුරු තෙමිලා අර 6 දවසක් එනකොට දුකයි කියලා කිව්වේ හුඟක් ඒක. දවස් 6ම තෙමිලා. දවස් 6ක් තෙත සිවුරු පොරවගෙනමයි ඉන්නේ. තෙත වස්ත්‍රයක් දරාගෙන දවසක් ඉන්නවා කියන එක කොච්චර අමාරුද? දවස් 6ක් රෑ දවල් දෙකේම තෙත සිවුරු දරාගෙන ඉන්නවා කියන එක ඉතාම දුෂ්කරයි. ඒකයි කල්පනා කළේ මේ සංඝයාට අතිරේක සිවුරක් තිබුණා නම් මේ දුකෙන් නිදහස් වෙන්න තිබුණා. අන්න ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ පළවෙනි වතාවට කටිනයක් අතුරන්න අනුදැන වදාලා. මෙතෙක් කල් වස් සමාදන් වුණා, වස් පවාරණය කළා, වස් කාලය ඉවරයි. මේ භික්ෂූන් වහන්සේලා නිසාම ශාසනයේ අවුරුදු 20කට විතර පස්සේ දේශනා කළා වස් අවසානයේ වස් වසාපු භික්ෂූන් වහන්සේලාට අතිරේක සිවුරක් පූජා කරන්න අවසර දුන්නා. ආන්ගේ සිවුර තමයි කටින චීවර පූජාව කියලා අපි කියන්නේ. එතකොට ශාසනයේ තියෙන මහා බලගතු පින්කමක් හැටියට අපි හැමෝම හරි ශ්‍රද්ධාවෙන් කටින චීවර පූජාවට සූදානම් වෙනවා අවුරුද්දකට වතාවක්. කොයිතරම් ආනිසංස ලැබෙනවද කියන කාරණාවත් අපි පින්කම් වලට සහභාගී වෙලාම හොඳට අහලා දන්නවා. මේ තරම් ආනිසංස සහිත පින්කමක් අපිට කරගන්න මේ ශාසනයේ අවස්ථාව හදලා දෙන්නේ කවුද? බද්දවග්ගීය මහරහතන් වහන්සේලා. අපි උන්වහන්සේලාට පින් දෙන එකේ තේරුමක් නැහැ. මොකද අපේ පින් වල අවශ්‍යතාවයක් උන්වහන්සේලාට දැන්නේ. නමුත් යුතුයකමක් හැටියට ඒ වාගේ මහ පින්කම් කරනකොට මතක් කරනවා නම් අපි කළගුණ දන්න අය බවට පත් වෙනවා. ඔබ වහන්සේලා නිසා නේද මේ වාගේ මහ පින් සංසාරي කරගෙන මේ සසර කෙරවල කරගන්න අපට ලැබුණේ කියන සත්පුරුෂ බව අපි ළඟ තියෙනවා කියලා හිතෙනවා.
එහෙනම් කටින චීවර පූජා කරන්න අවස්ථාව ලැබෙන්නේ බද්ධ වග්ගීය භික්ෂූන් වහන්සේලා නිසා. එහෙම නැත්නම් තව තැනක පාවෙය්‍යක භික්ෂූන් වහන්සේලා නිසා කියලා සඳහන් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේත් මේ භික්ෂූන් වහන්සේලා ගැනම තමයි. අපේ බුදුරජාණන් වහන්සේ ඒ කරුණ දක්වහම මේ කටින පින්කම පිළිබඳව විශේෂ කරුණු ටිකක් මේ ශාසනයේ පෙන්නලා තියෙන තැන් අපි සාකච්ඡා කරගන්න එක වටිනවා කියලා හිතුණා. හැම අවුරුද්දකම කටින පින්කමට හරි සතුටින් ලෑස්ති වෙන අයට තවත් නිවැරදි ධර්ම කරුණු ටිකක් අරගෙන පින්කම හරියටම සම්පූර්ණ කරගන්නත් ඒ පින්කම් වල ආනිසංස පෙන්නලා තියෙනකොට තවත් ඒ පින්කම වෙනුවෙන් යෙදීම උද්‍යෝගීමත් බවක් ඇති කරව ගන්නත් කරුණු දැනගන්න පුළුවන් වෙන නිසා. එහෙම කරුණු අන්තර්ගත වෙන සූත්‍ර අපේ ත්‍රිපිටකයේ වෙනම තියෙනවා. එහෙම කරුණු දක්වන ජාතක කතා අපේ ජාතක පාළියේ වෙනම සඳහන් කරනවා. එහෙමනම් අපි අද එහෙම කරුණු අන්තර්ගත වෙලා තියෙන ජාතක කතා දෙකකුත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එයින් පළවෙනි ජාතක කතාව තමයි ජාතක පාළියේ සඳහන් වෙන සුරුචි කියන ජාතක කතාව. කටින පින්කම් ගැන අපූර්වට කරුණු දක්වන විශේෂයෙන් වස් පින්කම් ගැන. කටින පින්කම් වලට වඩා වස් පින්කම් ගැන තමයි කරුණු දක්වලා තියෙන්නේ. හේතුව තමයි දායකයන්ට වැඩියෙන්ම ආනිසංස හම්බ වෙන්නේ වස් කාලේ. ඒක තමයි දායකයන්ට පින් සිද්ධ වෙන කාලේ. වස් කාලේ. අන්න ඒ වස් කාලෙට අපි විශේෂ සූදානමක් වෙන්න වෙනවා. ඒ තරම් පින් ලබන්න බලාපොරොත්තු වෙනවනම් බොහෝ දෙනා විශේෂ අවස්ථාවන් වලට වෙන වෙනම ලෑස්ති වෙනවා. දැන් සමහර අය නිමාඩුව ගත කරන්නේ කොහොමද කියලා සැලසුම් කරනවා. නිමාඩු කාලෙට කොහොමද වැඩ කරන්නේ? නිමාඩු කාලේ මොනවද කරන්නේ? පිට රටවල් වලට වාගේ ගියහම ඒ අය විශේෂයෙන් ලෑස්ති වෙනවා නත්තල් කාලේ ගත කරන්නේ කොහොමද? සමහර අය දවලුත් වැඩ කරලා රැත් වැඩ කරනවා. නත්තලට නිමාඩු ගන්න. සමහර රටවල් වල දවසට වැඩ කරන්න තියෙන පැය ගානට වඩා ඒගොල්ලෝ වැඩි පැය ගානක් වැඩ කරනවා නත්තලට මාසයක් විතර නිවාඩු ගන්න. අනික් කාලවල රෑ දවල් දෙකේම වැඩ කරලා මේ නිමාඩු කාලෙට දීර්ඝ කාලයක් නිමාඩු අර ගන්නවා. ඒ නිමාඩු කාලේ කොහොමද ගත කරන්න කියලා සැලසුම් කරලා. එහෙනම් තමන්ගේ නිමාඩු කාලේ ගත කරන්නේ කොහොමද කියන එක කලින් සැලසුම් කරන අවුරුද්දේ මේක සැලසුම් කරනවා. එහෙම සැලසුම් කරලා අහවල් නිමාඩු කාලේ මාසයක්ම නිමාඩු ගන්න ලැබුණොත් සමහරලාට දරුවෝ මල්ලොත් එක පිට රටක ගිහිල්ලා ටිකක් ඇවිදලා කරලා බලලා එන්න කාලේ හදා ගන්නවා. නෑදෑ ගෙදරක ගිහිල්ලා සෑහෙන කාලයක් විවේකීව ඉඳලා එන්න කාලේ හදා ගන්නවා. ආන් ඒ වාගේ සිංහල බෞද්ධයා මොකද්ද කරන්න ඕනේ? හරියට නම් මනාව සැලසුම් හදාගත්තොත් හොඳයි වස්තුම් මාසේ ගත කරන්නේ කොහොමද කියලා. පුළුවන් තරම් ඒකට ඉඩ ඉතුරු කරගන්නවා නම් අපි මහ පිංකමකට ඉඩ ඉතුරු කරගෙනයි තියෙන්නේ. එතකොට දායක පාර්ශවයට වැඩියෙන් පිං හම්බ වෙන්නේ වස් කාලේ. කටින පිංකමේදී වැඩිපුර ආනිසංස ලැබෙන්නේ භික්ෂූන් වහන්සේලාට. දායකයන්ට නෙමෙයි. එතකොට වස් කාලේ නම් දායකයන්ට වැඩියෙන් පින් හම්බ වෙන්නේ අතීතයේ අය භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කරලා තමනුත්
3 මාසයක් පන්සල් ඉක්මවා ගියපු උතුම් සීලයක් සමාදන් වුණා. යටත් පිරිසෙන් අටසිල් සමාදන් වුණා 3 මාසයක්. සමහර අය මාස 2ක්. සමහර අය 3 මාසෙන් මාසයක්ම අටසිල්. තව සමහර අය 3 මාසෙන් දවස් 15ක් අටසිල්. තම තමන්ගේ ශක්තියේ ප්‍රමාණය තමයි මේ පෙන්නලා තියෙන්නේ. සමහරුන්ට 3 මාසෙම ඉන්න පුළුවන්. සමහරුන්ට මාස 2ක් ඉන්න පුළුවන් වීරිය. සමහරුන්ට මාසයක් ඉන්න වීරියවන්තයි. සමහරු දවස් 15ක් හිටියා. ආන් එහෙම සිල් සමාදන් වුණාට කියන්නේ ප්‍රාතිහාර්ය පක්ෂයේ සිල් සමාදන් වුණා කියලා. ඊටා විශේෂ ආනිසංස. ඉතින් ඒ තරම් විශේෂ ආනිසංස ලබන්න වීරියක් තිබුණා නම් එදා ආයත මෙදා අපි හුඟක් දෙනා හුඟක් දුර්වලයි කියලා තමයි කියන්න වෙන්නේ. දවස් 15ක් තබා පැය 24ක්වත් උපෝසත සිල් ආරක්ෂා කරන්න තරම් අපිට වීරියක් නැහැ. සිල් ගන්නවා වගේ එකක් කරලා හවස ගෙදර යනවා. හැබැයි සිල් සම්පූර්ණ නැහැ. ඇයි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ශික්ෂාපදයක් තියෙනවා. ඒ ශික්ෂාපදේ කැඩෙන්න පටන් ගන්න මධ්‍යාහණයෙන් පස්සේ. ඉතින් උදේට විකාල භෝජනා කියලා හවස 5ට විතර සිල් සමාදන් වෙලා හැන්දෑවේ ගිහිල්ලා ආහාර අනුභව කරාම අතන කියලා තියෙන්නේ බොරුවක්. විකාලේ ආහාර වැළඳීමෙන් වළකිමි කියලා පොරොන්දු වෙලා 5ට විතර ගිහිල්ලා 7ට විතර හොඳට ආහාර අනුභව කරනවා. එතකොට උදේ කියලා තියෙන්නේ බොරුවක් නේ. ඒකයි මං කිව්වේ සිල් සම්පූර්ණ නැහැ කියලා. ගෙදර ගියත් කමක් නැහැ. පහුවදා උදේ පවාරණය කරනකන් සීලේ මත පිහිටලා ඉන්න පුළුවන්. ගෙදර ගියා කියලා සිල් බින්දෙන්නේ නැහැ. උතුරු සළුව ගැලෙව්වා කියලා නෑවා කියලා ඊවා කියලා ඇඳේ නිදියවා කියලා සිල් බින්දෙන්නේ නැහැ. පහුවදා වෙනකන් සිල් ආරක්ෂා කරන්න හොඳටම පුළුවන්. එහෙනම් විකාල භෝජනයෙන් වළකින්න බැරි නිසාද? එහෙම බැරි නම් කොහොමද කියන කාරණාවට උදාහරණ රැසක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් ධර්ම දේශනාවට තියෙන කාලය දැනට නිමා වෙලා තියෙන නිසා අපි මේ ධර්ම දේශනාව මෙතනින් නිමා කරලා ඊළඟ කාරණා ටික අපි ඊළඟ දේශනාවේ සාකච්ඡා කරමු. අද ධම්මනදී තිත්ත ධර්ම දේශනා මාලාවේ මෙම ධර්ම දේශනාවට දායකත්වයේ ලබා දෙනු ලබන්නේ මහනුවර එළමල් පොත ගොමගොඩ නිවසේ කුමුදුනි රාජගුරු මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් විසින් අභාව ප්‍රාප්ත දෙමව්පියන් ඇතුළු වර්ග පරම්පරාගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ පින අනුමෝදන් වීමෙන් ඔවුන් සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා. කල්යාණ මිත්‍ර දේශකයාණන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්වා මෙම ධර්ම දානමය පින්කම සංවිධානය කරන්නා වූ කල්යාණ මිත්‍ර සරත් දේශප්‍රිය මහත්මයා ඇතුළු එතුමන්ගේ පවුලේ සියලු දෙනාටමත් සහභාගී වූ සියලු දෙනාගේ පවුල්වල සියලු දෙනාටමත් මෙම කුසල කර්මය විශේෂයෙන් ධර්ම ශ්‍රවණයෙන් සම්මා දිට්ඨියටපත් වී නිවැරදි ප්‍රතිපදාවෙන් සියලුම දුක් නිමා කර උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ කුසල් සියලු දෙනාටම හේතු වේවා. ඒතාක් යන මගෙහි අපි සියලු දෙනාටම කෙලස් තවන වීරිය සති සම්පන්නව කුසල් වැඩිම පිණිස කායික මානසික නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කුමුදුනි රාජගුරු මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා.
ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසානයේ ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ